නිෂ්පාදන අපි නිෂ්පාදන තාක්ෂණයේදී පාඩමේ මුල ඉඳන් සරලව පොඩ්ඩක් මම ආපහු රිවිව් කරගෙන යනවා අද කොටස කරන්න කලින්. මොකද මේ පාඩමේ අද අවසන් කරන්න මගේ බලාපොරොත්තු තියෙන සිද්ධාන්ත කොටස් සියල්ලම. එතකොට අපිට මේකේ අභ්‍යාස ටිකක් තමයි ඉස්සරහට අපිට කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිෂ්පාදනය පිළිබඳව මම ඉස්සරහාම හැඳින්නුවා. භාණ්ඩයක් හරි සේවාවක් හරි වෙන්න පුළුවන්. අපි භාණ්ඩ ගැන තමයි අපි කතා කරන්නේ. ඊට පස්සේ මේ භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී අපි විවිධ ගුණාංග ගැන අවධානය යොමු කරනවා කියන කතාව කීවා. ඒ කාරණා පිළිබඳව පැහැදිලි කරගත්තා. ඊට පස්සේ විවිධ නිෂ්පාදනය අනුව සලකා බලන ගුණ සාධක එකිනෙකට වෙනස් වෙනවා කියන කාරණාව කීවා. ඊට පස්සේ යම් භාණ්ඩයක් ගන්නකොට ප්‍රමිතියක් පිරිවිතරයක් ගැන සලකලා තමයි අපි ඒවා නිෂ්පාදනය කරන්න නිසා මිලදී ගන්නකොට ඒවා මිලදී ගන්න යන්නේ කියන කාරණා පිළිබඳව පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අප එදිනදා ජීවිතේ භාවිතා කරන උපකරණ ගැන ඒ උපකරණ වල තියෙන කොටස් කොහොමද තියෙන්නේ ඒවා සාදලා තියෙන්නේ මොන වගේද සහ එම ද්‍රව්‍යයන් සෑදීමට එම ද්‍රව්‍යයන් යොදා ගැනීමට හේතු මොනවද ආදී විදිහට කතා කරා. මොකද අපේ පාඩම නිෂ්පාදන තාක්ෂණයේදී හින්දා. ඒ අතර තව අපි කතා කරා එකම අවශ්‍යතාවය සඳහා විවිධ ද්‍රව්‍ය අපිට තෝරාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් කියන එක. උදාහරණ කිහිපයක් අපි පැහැදිලි කරගත්තා. මම මේවා මතක් කරගෙන යන්නේ මට පාඩම ගලාගෙන යන්න ඕන හින්දා. නැත්තම් ඔයාලා තනින් තන එකතු තුනෙක් කෙනෙක් ඉන්නවා නම් මේකේ ගැටලු තැන් තියෙනවා නම් සමහර විට ඒක මග හැරෙන්න පුළුවන් හින්දා. ඊළඟට මම කතා කරා ඊළඟ අපේ නිපුණතාවයේ උනේ නිපුණතා මට්ටම උනේ නිපැයුමක් සඳහා යෝග්‍ය ද්‍රව්‍ය තෝරා ගැනීමේ සැලකිලිමත් යුතු කරුණු මොනවද කියලා. ඊට පස්සේ ද්‍රව්‍ය ගැන අපි ඉගෙන ගත්තා. ද්‍රව්‍ය වර්ගීකරණය කරන ලෝහ අලෝහ ඊට පස්සේ ෆෙරස් නිෆෙරස් සුභාය කෘතිම ආදී විදිහට එකිනෙක වැඩිපුර කතා කරලා අපි ලෝහ ගැන වැඩියෙන් කතා කරා. ෆෙරස් ලෝහ ඊට පස්සේ ෆෙරස් නිෆෙරස් ලෝහ මොනවද ඒ වර්ගීකරණ පැහැදිලි කරා අවබෝධ කරගත්තා. ඊට පස්සේ නිෂ්පාදන තාක්ෂණයේදී මේ ද්‍රව්‍ය ගැන අඳුනගත්තා. අපි මේ ද්‍රව්‍ය වලට අයත් වෙච්ච ගුණාංග ඔයාලා විෂය නිර්දේශය අනුව කාණ්ඩ 4කට බෙදලා තියෙනවා. ඒ කාණ්ඩ 4 ගැන අපි ඉගෙන ගත්තා. ඒකෙදි විද්‍යුත් චුම්බක ගැන සහ ඒකට උදාහරණ කිහිපයක් ඉගෙන ගත්තා. රසායනික ද්‍රව්‍ය රසායනික ගුණ සහ ඒ හා සඳහා තියෙන උදාහරණ කතා කරා. භෞතික ගුණ මොනවද ඒවට උදාහරණ කතා කරා. විශේෂයෙන්ම අපිට යාන්ත්‍රික ගුණ ගැන වැඩියෙන්ම දැනගන්න ඕනේ මේ නිෂ්පාදන තාක්ෂණයේදී පාඩමේදී. යාන්ත්‍රික ගුණ ගැන ටිකක් සවිස්තරාත්මකව අපි කතා කරා. ඊට පස්සේ අපි පොදුවේ කතා කරා ඔය ඕන ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී අපි මොන මොන දේවල් ගැන සලකල්ලට වාජනය කරලාද අපි මේ ද්‍රව්‍ය තෝරාගන්නේ ඔහි ගියාට තිබුණාට එම ද්‍රව්‍ය තෝරගන්නේ නැහැ කියන කතාව පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අපි ගිය නිපුණතා මට්ටමුනේ නිපැයුම් කිරීමේදී සුදුසු ආයුධ හා උපකරණ නිවැරදිව ශිල්පීය ක්‍රම අනුව තෝරාගනී කියන කාරණාවට ඊට පස්සේ ඒක යටතේ උපකරණ වර්ගීකරණය සමග අපි කතා කරා. මේවා ඉතා වැදගත් කියලා කිව්වා. විශේෂයෙන්ම ඔයාලගේ විභාගයේ ප්‍රශ්නයට මේ උපකරණ වෙන වෙනම සමානලාට සඳහන් කරන්න තියෙනවා කාර්යයත් එක්ක. එහෙම නැත්නම් ඔයාලා නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහන් කරනකොට මේ උපකරණයත් එක්ක සඳහන් කරමින් ඒවා ලියන්න ඕනේ. එතකොට මේක ගැන දැනගෙන ඉන්නීම ඉතා වැදගත් වෙනවා. එතකොට ඒ යටතේ අපි කතා කරනවා කරන කාර්ය පදනම් කරගෙන උපකරණ වර්ගීකරණය කරනවාද? ඔව්. මැනීමේ හා සලකුණු කිරීමේ උපකරණ. ඊට පස්සේ කරන කාර්ය පදනම් කරගෙන උපකරණ වර්ගීකරණය යටතේ එකක් ඉගෙන ගන්නවා මැනීමේ හා සලකුණු කිරීමේ උපකරණ. ගොඩක් උපකරණ අඳුනගත්තා කීවා රූප සටහනුත් පුළුවන් තරම් මම පෙන්නුවා. ප්‍රායෝගික භාවිතය ඔයාලට කරන්න ඕනේ ඒවා. ඊට පස්සේ තවදුරටත් කතා කරපුවම මැනීමේ සහ සලකුණු කිරීමේ උපකරණ තියෙනවා. මැනීමේ සහ සලකුණු කිරීමේ උපකරණ මේ ආදී විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ඒවා ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කතා කරා. ගොඩක් තියෙනවා මැනීමේ හා සලකුණු කිරීමේ උපකරණ කියන කොටස යටතේ. ඊට පස්සේ කැපීමේ උපකරණ කියන ඒවා පිළිබඳව කීපයක් කතා කරා. විදීමේ උපකරණ ගැන කතා කරා. රහීමේ හා ගෙවා දැමීමේ උපකරණ කතා කරා. මේ සියල්ලම කාර්ය අනුව නිම්මම් කිරීමේ උපකරණ ගැන කෙටියෙන් පැහැදිලි කරා. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික අවසන් කරේ අපි. ඊට පස්සේ පළවෙනි උපකරණේ මොකද්ද කරන කාර්ය කියන කාරණාව පදනම් කරගෙන ඒ වර්ගීකරණය. ඊට තවත් වර්ගීකරණයක් කරා. ක්‍රියාත්මක වන ආකාරය පදනම් කරගෙන අපිට උපකරණ වර්ගීකරණය කරන්න පුළුවන් කියලා. ඒක යටතේ මම කතා කරා අතින් ක්‍රියා කරන උපකරණ තියෙනවා බලවේගයෙන් ක්‍රියා කරන උපකරණ තියෙනවා කියලා. අතින් ක්‍රියා කරන උපකරණ සඳහා අපි ගොඩක් උපකරණ ටිකක් ඒ අඳුනා ගැනීම සිදු කරා. අර කලින් කතා කරපු උපකරණ වෙනත් කැටගරියක් යටතේ අපි වර්ග කළා.
ඒ වගේම බලවේගයෙන් ක්‍රියා කරන නැත්නම් පවර් එකක් දීලා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. බලවේගයෙන් ක්‍රියා කරන උපකරණ ආදී විදිහට අපි කියනවා. ඊට පස්සේ මම ඔයාලත් එක්ක වැඩිදුර මේ බලවේගයෙන් ක්‍රියා කරන උපකරණ වැඩියෙන් විස්තර කතා කරා. හේතුව තමයි මේක විභාග කොටසට ගොඩක් අත්‍යවශ්‍ය වෙනවා, ප්‍රායෝගිකවත් අත්‍යවශ්‍ය වෙන හින්දා. මොකද ඔයාලට හම්බෙන ගොඩක් වෙලාවට ප්‍රශ්නේ මේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් තමයි සිදු ගන්න තියෙන්නේ. අත්‍යන්ත්‍ර භාවිතා කරමින් සිදු ගන්න තියෙන කොටස ගොඩක් අඩුයි. ඔයාලගේ තියෙන නිෂ්පාදනයේ මේ විදුම් යන්ත්‍ර නැත්නම් පුතේ ඉන්නවනේ දැන් මේ උඩින් තියාගන්නකො පුතේ. විදුම් යන්ත්‍ර ඊට පස්සේ ලේත් යන්ත්‍ර ඊට පස්සේ මෙහෙලුම් යන්ත්‍ර එහෙම නැත්නම් අපි මිලිම් මැෂින් කියනවා. ඊට පස්සේ හැඩගාන යන්ත්‍ර නිමැදුම් යන්ත්‍ර ආදී භාවිතා කරමින් තමයි ඔයාලගේ වැඩ කොටස් ඔයාලට කරන්න තියෙන ගොඩක් වෙලාවට. ඒ හින්දා මේ යන්ත්‍ර සූත්‍ර ගැන ඔයාලා අනිවාර්යෙන් දැනගෙන සිටිය යුතුමයි. අවසානයේ මම විදුලි කියන කොටසත් ඔයාලට පැහැදිලි කිරීම කරා. ඔය යන්ත්‍ර සූත්‍ර ගැන ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඒක පිළිබඳව ඊට පස්සේ අපි දැනගත්තම තු කාරණේ තමයි මේ යන්ත්‍ර සූත්‍ර නඩත්තු කරන්න ඕනේ. පිළිවෙලින් යන්ත්‍ර නඩත්තු කරනවා කියන්නේ මොකද්ද? ඒකේ ලැබෙන ප්‍රයෝජන මොනවද? නඩත්තු කරන්නේ කොහොමද? ආදී විදියට මම ඒ හා සම්බන්ධව ඔයාලට පැහැදිලි කිරීමක් කරා. ඒකත් ඉතා වැදගත් කාරණාවක් වෙනවා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමේදී. ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරන්න උත්සාහ කරේ නිෂ්පාදනයක් කිරීමේදී අදාළ කොටස් හැඩ කර ගැනීමේ ක්‍රම භාවිතා කරන්නේ මොනවද? ඒවා සඳහා භාවිතා කරන දේ පිළිබඳව මම කතා කරා. නිෂ්පාදනයක් හැඩ කරගැනීමේ ක්‍රම. මම කියවා නැමීම අපිට කතා කරන්න පුළුවන්. ඇඹරීමක් ගැන කතා කරන්න පුළුවන්. තැලීමක් ගැන කතා කරන්න පුළුවන්. රෝල් කිරීමක් ගැන කතා කරන්න තියෙනවා. ඔයාලගේ විෂය නිර්දේශයේ මෙන්න මේ කියන කොටස් ටික තමයි විශේෂයෙන් තියෙන්නේ. නිරවුම සහ කොටස් ඉවත් කිරීම කියන කොටස් ඇතුළු. එතකොට මෙන්න මේ එක එකක් සම්බන්ධව රූප සටහන් කීපයක් ආශ්‍රයෙන් මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරා. එතකොට ටිකක් මේක හඳුනා ගන්නවානේ කෙනෙක් ආධුනික නම් නිෂ්පාදන තාක්ෂණ වේදයට අපි වර්ක්ෂොප් එකක වැඩ කරලා නැහැ. මෙතන සෑහෙන දෙනෙක් ලොකු ප්‍රශ්නයක්. ඒක ඉස්කෝලේ විද්‍යාගාර පහසුකම ලබන්න ඔයාලා එච්චර වාසනාවන්ත උන්නේ නැහැ. තාම අවාසනාවන්තයි මේ කොරෝනා අර්බුදයෙන් හින්දා. ඉතින් ඒ හින්දා මේ වගේ දේවල් ගොඩක් වෙලාවට ඔයාලා දකින්නේ නැහැ. අඩුයි දකින්නවා. ඔයාලත් එක්ක ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල අපිට නියැලෙන්න තිබුණ අවස්ථා ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම රූප සටහන් කීපයක් දැම්මා ඔයාලට ඒක පොඩ්ඩක් අවබෝධ වෙන්න කියලා. නැමීමක්. මේවා දැකලා ඇති සමහර කෙනෙක් එදිනෙදා කාර්යයන් වලදී වැඩබිම් වලදී නැත්නම් අපි ගමන් බිමන් යනකොට මේවා දැකලා ඇති. එක එක වැඩබිම් වල මෙහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම භාවිතා වෙලා තියෙනවා. ඉතින් ඒවා අපි එහෙම බලන්නේ නැතුව දැන් අපි මේ නිෂ්පාදන තාක්ෂණයේදී ඇතුළට දාලා සිද්ධාන්ත කොටසක් ආවරණය කරලා ප්‍රායෝගිකව මේක යෙදෙනවා කියන කාරණාවත් එක්ක බලන්න හුරුදු වෙන්න. දැන් ඔයාලගේ ගෙදරට නිකන් අපි නිකන් උදාහරණයක් කිව්වොත් ගටර්ස් ගන්නවා කියලා. ගටර්ස් ගහපුවාම ඒවා ගොඩක් වෙලාවට තහඩු වලින් භාවිතා කරනවා නම් ඒ තහඩු වල තියෙන නැමීමක්. තහඩු නමලා ගෙනල්ලා තමයි ඒ ගටර්ස් ගහන්නේ. ඉතින් ඔයාලා තව මොන ටිකක් ලොකු shopping complex එකකට වගේ ගියා නම් මේ glass partition මේවා ගහලා ඇති. සමහර විට ලොකු building එකකට ගියා නම් මේ වගේ glass එහෙම පොඩ්ඩක් ඇද්ද කරලා round කරලා මේ විදිහට ගහලා ඇති. ඒවා සේරම නැමීම. හරිද? ටිකක් වෙනස් විදිහටම බලන්න පුරුදු වෙන්න. දැන් ඔයාලගේ මේ පාඩමුත් එක්ක ඒවා එතකොට සම්බන්ධ වෙන හින්දා. එතකොට ඔය නැමීමක් කියන එක ඒතකොට නිෂ්පාදනයේ හැඩ කර ගැනීමේ එක ශිල්පීය ක්‍රමයක් විදිහට අඳුන ගන්න පුළුවන්. ඒ වගේම තව අපිට ඇඹරීම ගන්න පුළුවන්. ඇඹරීම සඳහා හොඳම උදාහරණය ඇත්තටම අපි කතා කරන ඩ්‍රිල් බිට්ස්. ඒවා ඇඹරීමක් කරලා තමයි මේ නිෂ්පාදනය සිදු වෙලා තියෙන්නේ. ඊට අමතරව අපි කොහුලණුවක් ගත්තත් ඒකෙත් ඇඹරීමක් තියෙන නිෂ්පාදනය හැඩයම් කරන ක්‍රමයක් විදිහට අපිට සලකන්න පුළුවන්. තවදුරටත් අපිට ওই විදිහට රූප සටහන් ආශ්‍රයෙන් මේක හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් තියෙනවා තැලීම. තැලීමක් මගිනුත් අපිට පුළුවන් යම් නිෂ්පාදනයක හැඩයමක් සිදු කර ගැනීම. ඒක යන්ත්‍රානුසාරයෙන් මහා පරිමාණයෙන් කරනවා වගේම අපි ගොඩක් වෙලාවට යන්ත්‍රානුසාරයෙන් නැති තැනක කිනිහිරය සහ ඒ සඳහා භාවිතා කරන මිටිය කුළු ගෙඩිය කියනවා අපි. කුළු ගෙඩිය භාවිතා කරලා අපි විවිධ හැඩ තැලීම් සිදු කරනවා. මේ සඳහා රූප සටහන් කීපයක්. ඒ වගේම රෝල් කිරීම කියන එක අපිට නිෂ්පාදන හැඩ කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයක් විදිහට ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගත්තොත් ගෙදර බාල්දියක් හදා ගන්න ඕනේ කියලා තහඩුවකින් රෝල් කිරීම අනේ කරන්නේ. එතකොට එතන නිෂ්පාදනයේ
කරනකොට ඒක හැඩ කර ගැනීමේ ක්‍රමය තමයි රෝල් කිරීම. හරි. ඉතින් ඒක විවිධ නිෂ්පාදන වල භාවිතා වෙන්න පුළුවන්. ඊට පස්සේ එක්ස්ට්‍රූෂන් එහෙම නැත්නම් අපි කියනවා නෙරවුමත් භාවිතා කරනවා. මේක නම් ටිකක් විද්‍යාගාරයක නැත්නම් කර්මාශාලාවක භාවිතා කරන්නේ ගෙදරේදී භාවිතා කරනවා ගොඩක් අඩුයි නේ අපිට කියන්න පුළුවන් වුණා පොල් මිරිකනවා රාමයා කියලා. ඒක හරි. නමුත් ඒක නෙමෙයි මේ නිෂ්පාදනය ගැන කතා කරනකොට අපි මෙතනදී කතා කරලා තියෙන්නේ ප්ලාස්ටික් කරි මොනවා හරි එහෙම නැත්නම් ඔය අපි කිව්වොත් එහෙම කම්බි ගෙදරට ඔය හවුස් වයරින් වල සඳහා භාවිත කරන කම්බි උනත් පාවිච්චි කරන්න එක්ස්ට්‍රූෂන් ඩයි එකක් තුලින් මේ වගේ ස්ථානයේ ඩයි එකක් තුලින් ඇදීම තුලින් තමයි ඒකේ ඩයමීටරය අඩු කරලා ඒ හැඩය ගන්න. ඊට පස්සේ අපි කොටස් ඉවත් කිරීම කතා කරා. ඒක පංචින් වෙන්න පුළුවන්, ඩ්‍රිලින් වෙන්න පුළුවන්, කැපීම වෙන්න පුළුවන්. ඔය ආදී විදිහට ඕන මැටීරියල් එකක් කොටස් ඉවත් කිරීම කියන කාරණාවත් අපි කතා කරා. ඒ සියල්ලම හොඳට මතක තියාගන්න මේ මොනවද කොටස් හැඩ කර ගැනීමේ ශිල්පීය ක්‍රම. දැන් අපි නිෂ්පාදනයේ පියවරෙන් ඉස්සරහට ඇවිල්ලා කොටස් ඊට පස්සේ අපිට එකලස් කිරීමේ ශිල්පීය ක්‍රම ගැන කතා කරන්න තිබ්බා. අපි ඒක ගැන ඊළඟට කතා කරා. ඒක ගැන හැඳින්වීමක් කතා කරා. ඊට පස්සේ කොටස් එකලස් කර ගැනීමේදී කොටස් වල තියෙන්න ඕනේ ගුණාංග මොනවද කියලා කතා කරා. ඊට පස්සේ කොටස් එකට සම්බන්ධ කිරීමේ ක්‍රම මොනවද? ක්‍රම ආපහු විවිධ විදිහට වර්ගීකරණය වුණා, බෙදුණා. ඒ අතරේ ප්‍රධාන වශයෙන් මේ පොටෑනේදීම භාවිතා කරනවා කිව්වා, මූට්ටුවේදීම භාවිතා කරනවා කිව්වා, ඇලවීම භාවිතා කරනවා කිව්වා, මිටියම් කිරීම භාවිතා කරනවා කිව්වා, පෑස්සීම භාවිතා කරනවා කියලා කිව්වා. ඊට පස්සේ මේ පෑස්සීම කියන කොටස ගොඩක් ගැඹුරින් කතා කරා. ගොඩක් කරුණු එක්ක කතා කරා. මොකද අනිත් කාරණා වලට සාපේක්ෂව මේ පෑස්සීම කියන එක නිෂ්පාදන තාක්ෂණයේදී බහුලව අපි භාවිතා කරන ශිල්පීය ක්‍රමයක්, පහසු ක්‍රමයක්. මේක සැසඳීමෙන් අපි මේ ගොඩක් දේවල් කතා කරා. කොටස් එකලස් කිරීමේ කාර්යානුව මේක වර්ගීකරණය ගන්න පුළුවන් අර ඉස්සර කියපු සියල්ලම. ඒ තමා මෙන්න මේ විදිහට අතින් කාර්යයක් කිරීම, යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් කාර්යයක් කිරීම ආදිය. ඊට පස්සේ ආයත් කරන්න පුළුවන් අස්ථිර එකලස් කිරීම, අර්ධ ස්ථිර එකලස් කිරීම සහ ස්ථිර එකලස් කිරීම විදිහට ආය වර්ගීකරණය කරන්න පුළුවන්. මේ සියල්ලම විභාගයට આવුවා මේ මෑතකම ප්‍රශ්න පත්‍රයට උත්තර ලියවන කෙනෙක්. තාම මම 2021 කණ්ඩායමට ඒක ලබා දීලා නැහැ. 2020 පේපර් එකට උත්තර ලියවනම් 2020 මේ ප්‍රශ්නයක් තියෙනවා ගැටලු සහිත ප්‍රශ්නයක්. ගැටලුවක් නැහැ. හරිද? නමුත් අපි එතන ඇන්දෙනවා වගේ වෙනවා. හරිද? මේ කොටස් හරියට අවබෝධයක් කරගන්න ඕනේ සහ තව මේකට තොරතුරු කරුණු ඔයාලත් හිතලා තීරණය කරලා තියෙන්න ඕනේ. දැන් විශේෂයෙන් අපි කිව්වොත් එහෙම ලෝහ ස්ථීර වශයෙන් සම්බන්ධ කිරීමේ ක්‍රමයක් විදියට අපිට වෙල්ඩින් කිරීම පාවිච්චි කරන්න පුළුවන්. තව කෙනෙකුට කියන්න බෑද ගම් දාලා වල අපි ස්ථීරවම මේක සම්බන්ධ කරනවා කියලා. එතනදී ගැටලුවක් එනවා. මොකද්ද? ලෝහ කියන ඒවා ගම් දාලා ඇලෙව්වත් ඒක ඇලවීම කියන එක සමහර විට ස්ථීර මේව එකක් වුණාට, ස්ථීර එකලස් කිරීමේ ක්‍රමයක් වුණාට අර්ධ ස්ථීර එකලස් කිරීමක් විදියට තමයි අපිට සලකන්න වෙන්නේ. හේතුව ගම් එක කොයි වෙලේ හරි කැඩෙන්න පුළුවන්. ඒ හින්දා ඒක ස්ථීර එකලස් කිරීමක් විදියට අපි ගණන් ගන්නේ නැහැ. මොකද මවුලෝහයත් එක්ක උණු වෙලා සිදුවෙන එකක් විතරයි අපි ගොඩක් වෙලාවට ස්ථීර එකලස් කිරීමක් විදියට සලකන්නේ. දැන් ඒකට උදාහරණයක් විදියට තවත් ගත්තොත් දැන් ඔයාලට කියන්න පුළුවන් PVC. PVC අපි අර ස්ලෝන් අංකය කියන්නේ නේද? PVC ඒකේ තියෙනවා ඇඩිසිව් සොලවන්ට් එකක් දාලා අපි ඒක ජොයින්ට් කරනවා. PVC නාල එකට එකතු කරනවා. එහෙම එකතු කරනකොට සිදුවෙන්නේ PVC එකේ ගම් එකේ තියෙන ඒ ගුණයංග නිසා උණු වෙනවා. PVC කොටස් දෙකම එකට උණු වෙලා තමයි එකට සම්බන්ධ වෙන්නේ. ඒකෝට ඒක ස්ථිර එකලස් කිරීම. හරි? එතන ගම් දැමා එකලස් කිරීම ස්ථිර එකලස් කිරීම. නමුත් අද ඇඩසිව් වර්ග තියෙනවා ගොඩක් වෙලාවට ලී අලවනවා, යකඩ අලවනවා, ඕන දෙයකට ඇඩසිව් තියෙනවා. නමුත් ඒ වගේදී මේ දෙක උණු වෙලා ඇලවෙන්නේ නැත්නම් වෙන ලේයර් එකක් විදිහට එකතු වෙලා ඇලවෙනවා නම් ඒක ස්ථිර කියලා අපි සලකන්නේ නැහැ. ඒක අර්ධ ස්ථිර එකලස් කිරීමක් විදිහට තමයි සලකන්නේ. මම මේ ඇත්තටම මේ මෙච්චර පැහැදිලි කරේ 2020 ප්‍රශ්න පත්‍රයේ නිෂ්පාදන තාක්ෂණයේදී හා සම්බන්ධ කොටස් එකලස් කිරීමට තිබු ප්‍රශ්නයක කොටසක් පැහැදිලි කිරීමක් කරේ. ඔයාලට මේ පේපර් එක ලියන වෙලාවට මම මතක් වෙයි මේ කොටසේදී. මේ කියලා දුන්න කාරණා. ඊට පස්සේ මම කොටස් එකලස් කිරීම හා සම්බන්ධ කිරීමේ ක්‍රම කීපයක් යටතේ කතා කරා. එක එක වර්ගීකරණයන් යටතේ. ඒකේ මම ප්‍රධාන වශයෙන් සියල්ලම එකට අරගෙන කතා කරන්න ඕනේ නිසා කිව්වා ඇලවීම යාන්ත්‍රික ක්‍රම සහ ලෝහ විද්‍යාත්මක ක්‍රම විදිහට මේක ප්‍රධාන වර්ගීකරණ තුනකට යන්න පුළුවන් ඕනේ නම් ඇලවීම යටතේ අපිට කතා කරන්න පුළුවන් ස්වභාවික ඇලවීම ක්‍රම, කෘත්‍රිම ඇලවීම ක්‍රම භාවිතා ගන්න පුළුවන්. යාන්ත්‍රික ක්‍රම විදිහට අපිට
ඇන යෙදීම, මිටියම් කිරීම, මූට්ටු යෙදීම, අගුල් වර්ග යෙදීම, කප්ලින් භාවිතා කිරීම, ස්ක්‍රූස් යෙදීම ආදී විදිහට අපිට කතා කරන්න පුළුවන් කියලා කියව යාන්ත්‍රික ක්‍රම යටතේ ලෝහ විද්‍යාත්මක ක්‍රම ආපහු ක්‍රම දෙකයි රත් කිරීමෙන් කරන ඒවා තියෙනවා, විලයනය කිරීමෙන් කරන ඒවා තියෙනවා. රත් කිරීම කියන එකත් අපිට කතා කරන්න පුළුවන් කියලා පීඩනයක් නැතුව සහ පීඩනයක් ඇතුව. පීඩනයක් නැතුව කරන ඒවා විදිහට තමයි අපි අර කතා කරන soft soldering එහෙම නැත්නම් මුදුල් පාහණය සහ දැඩි පාහණය කියන එක කතා කරන්නේ. පීඩනයක් ඇතුව රත් කිරීමෙන් කරන ලෝහ විද්‍යාත්මක ක්‍රම විදිහට අපි සලකන්නේ ස්පොට් වෙල්ඩින් සහ ෆෝජ් වෙල්ඩින් එහෙම නැත්නම් අපි කියන්නේ කම්මල් පෑසීම කියන එක. ඒවා සාමාන්‍යයෙන් සෙල්සියස් 1000ක් විතර 1200ක් විතර වගේ උෂ්ණත්වයකට අපි ගන්නවා. කලින් කතා කරපු රත් කිරීම මගින් කරන අනිකුත් ඒවා සාමාන්‍යයෙන් සෙල්සියස් 1000ට වඩා පහළ උෂ්ණත්වවලදී තමයි සිදු කරන්නේ. විලේනය කිරීම කියන කාරණාව කතා කරපුවම සෙල්සියස් අංශක 1100ට වඩා විතර ඉහළ තමයි තියෙන සියල්ලම කතා කරන්නේ. ඒකෙත් අපි කතා කරනවා ගෑස් වෙල්ඩින් ගැන, ආක් වෙල්ඩින් ගැන. ආක් වෙල්ඩින් කියන එක ආපහු බෙදෙනවා ප්‍රධාන ක්‍රම දෙකකට. ඒ තමයි ෂෙර් වෙන ඉලෙක්ට්‍රෝඩයක් භාවිතා වෙන ඒවා තියෙනවා. ඉලෙක්ට්‍රෝඩේ ෂෙර් වෙලා යනවා. සමහර ඒවාගේ ඉලෙක්ට්‍රෝඩේ ෂෙර් වෙලා යන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝඩේ ෂෙර් වෙලා යන ඒවා විදියට උදාහරණ විදියට මම ඔයාලට කතා කරා. අපි පාවිච්චි කරන ආක් වෙල්ඩින් විද්‍යුත් ඡාප පැසීමේදී ඉලෙක්ට්‍රෝඩේ ෂෙර් වෙලා යනවා. මිග් වලදී ඉලෙක්ට්‍රෝඩේ ෂෙර් වෙලා යනවා. මැග් වලදී ඉලෙක්ට්‍රෝඩේ ෂෙර් වෙලා යනවා. ඒ වගේ දේවල් මම පැහැදිලි කරා ඔයාලට. ඉලෙක්ට්‍රෝඩේ ෂෙර් වෙලා යන විලයනය කිරීමෙන් සිදු කරන ආක් වෙල්ඩින් වර්ග පිළිබඳ. ඊට පස්සේ ෂෙර් වෙලා යන්නේ නැති ඒවා විදියට මම ඔයාලට මතක් කරා. ටිග් වෙල්ඩින් එක, ප්ලාස්මා වෙල්ඩින් ඔය ආදී විදියට තියෙනවා. ඒවා ගොඩක් බරපතල වැඩි එච්චර දේවල් කරන්න ඕනේ නැහැ. නමුත් සාමාන්‍ය දේවල් මේක තුලින් ඔයාලට ගන්න තියෙනවා. ඔයාලගේ විෂය නිර්දේශයේ වැඩිපුරම අපි භාවිතා කරන්නේ මෙන්න මේ ක්‍රම තුනට තමයි වර්ගීකරණය. මුදුල් පෑස්සීම, දැඩි පෑස්සීම සහ වෙල්ඩින් කිරීම කියන එක. එතකොට පෑස්සීමක් අනිත් ඒවාත් එක්ක සසඳපුවාම මේකේ වාසිය අවාසිය අපි කතා කරා. ඊට පස්සේ පාහන පොඩියෙන් පෑස්සීම නැත්නම් සෝල්ඩරින් ගැන කතා කරා. සෝල්ඩරින් ආකාර දෙකයි. తాවකාලික මූට්ටු යෙදීම සහ ස්ථිර මූට්ටු යෙදීම. ස්ථිර මූට්ටු යෙදීම කියලා කියන්නේ අර විලයනය කරනවා කියන කාරණාව තමයි මේ පැත්තේදී අපි කතා කරන්නේ. తాවකාලික මූට්ටු විදිහට තමයි අපි සලකන්නේ ඔය soft soldering and hard soldering කියන එක. ඊට පස්සේ මුදු පාහන පොඩියෙන් සෑදීම මේ කාරණා කියන එක කතා කරා. ඊට පස්සේ මම විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රම ක්‍රියාවලිය පැහැදිලි කරා. මේක ගැන තවදුරටත් විස්තර මගේ නෝට් එකේ තියෙනවා. හරිද? ඒක ක්‍රියාවලිය සිදුවන විදිය කියලා දුන්නා. වායු වෙල්ඩින් ක්‍රමය මම පැහැදිලි කරා. ඊට පස්සේ මේ සියල්ල සඳහා ෆ්ලක්ස් එකක් භාවිතා කරනවා. භාවිතා කිරීමේ ප්‍රධානම අරමුණ තමයි ඉහළ උෂ්ණත්වවලදී මේක තාපවත් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඔක්සිජන් ඉක්මනට වැඳුනොත් මේක ඔක්සිකරණය වෙනවා. මලකට කනවා. එහෙම වුණොත් එහෙම මේකේ ශක්තිය අඩු වෙනවා. ඒ හින්දා අපි අනිවාර්යයෙන් සගන්ධයක් භාවිතා කරමින් තමයි බොහෝ වෙලාවට වෙල්ඩින් ප්‍රොසෙස් එක සිදු කරන්න කියන කාරණාව පැහැදිලි කරා. ඊට පස්සේ ඊටත් අමතරව තවදුරටත් අර මිග්, මැග්, ටිග් ආදී වෙල්ඩින් ක්‍රම. මිග් කිව්වේ මෙටල් ඉනර්ට් ගෑස්. ටිග් කියලා කිව්වේ ටන්ස්ටන් ඉනර්ට් ගෑස්. ඒ වෙල්ඩින් ප්‍රොසෙසස් ගැන කතා කරලා ඊට අමතරව තව ස්පොට් වෙල්ඩින්, සබ් ජාක් වෙල්ඩින්, අර සීම් වෙල්ඩින් අර මේවා තියෙනවා. ඒවා ටිකක් නිකන් නමින් විතරක් කියලා කතා කරා. විශේෂයෙන් ගෑස් වෙල්ඩින්, ආක් වෙල්ඩින් ගැන සුවිශේෂීව අපි ඉගෙන ගන්න ඕනේ. ඒතර ඔන්න කියන කතන්දර ටික කතා කරලා ඉවර කරලා මම ඔයාලට එදා පැහැදිලි කරා නිෂ්පාදනය සිදු කිරීමේ මූලික පියවරයන් අපි පහකට බෙදනවා කියලා. ඕක මම කලිනුත් ඔයාලට පැහැදිලි කරලා ගියේ. මුලදී ස්ලයිඩ් එකෙත් මම ඕක කීවා. ඒ තමයි අපි ආරම්භයේ සැලසුම් චිත්‍රය සකස් කරගන්න ඕනේ අවමනෑම නිෂ්පාදනය සිදු කරන්න. ඊට පස්සේ ඒකට අදාළ ද්‍රව්‍ය සහ උපකරණ භාවිතා කරමින් ඒ සැලසුම් චිත්‍රය අදාළ සාධන ද්‍රව්‍ය මත සටහන් කරගන්න නැත්නම් සලකුණු කරගන්න ඕනේ මැනගෙන. ඊට පස්සේ ඊළඟට තමයි අපි අවශ්‍ය පරිදි කොටස් හැඩ කරගන්නේ. ඊට පස්සේ තමයි කොටස් එකලස් කරගන්නේ. අවසානයේ තමයි කොටස් නිම්හම් කරගන්නේ. ඒක කොටස් නිම්හම් කිරීම පිළිබඳව මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව මේක අපි සිවිල් පාඩම කොටසකදී කතා කරලා තියෙන හින්දා නැවතත් මේක රිපීට් කරන්න අවශ්‍ය නැහැ. නමුත් භාවිතයත් එක්ක උදාහරණ ලියන තැනත් එක්ක නිම්හම් කිරීම එකිනෙකට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ තැන්වලදී ඒක මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඔන්න ඔය විදිහට තමයි නිෂ්පාදන තාක්ෂණයේදී මූලික සිද්ධාන්ත කොටස මම අවසන් කරලා තියෙන්නේ මේ වෙනකොට. ඒ සඳහා මම උදාහරණ කිහිපයකුත් අරගෙන ඔයාලට පැහැදිලි කරා මේකේ මූලික හරය තියෙන විදිහට ලියනවා නම් කොහොමද ලියන්නේ කියන එක. ඒක යටතේ මම පළමුවෙන් කතා කරා නිෂ්පාදනයක් විදිහට අපි ගාමන්ට් එකක් නැත්නම් ඇඳුමක් ගැන කතා කරමු. ඒ වගේම ඩෙස් එකක් සකස් කරනවා නැත්නම් ෂූ රැක් එකක් සකස් කරනවා. ඒ ආදී විදිහට අපි සැලකුවොත් මේ එක එකක් කරන්නේ කොහොමද? දැන් උදාහරණයක් විදිහට ස්කූල් යුනිෆෝම් එකක් අපි මසා ගන්න ඕනේ කියමුකෝ. මේක නිෂ්පාදනයක්.
ඒතර ඉස්සරහා මොකද කරන්නේ? මේකට සැලසුම් චිත්‍රයක් එයා හිතන්න ඕනේ. එහෙම නැත්නම් මැනලා ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අනුව පතරමන් නිෂ්පාදනය කර ගන්න ඕනේ, නිර්මාණය කර ගන්න ඕනේ පතරේ. ඊට පස්සේ පතරම අපි කපලා සකස් කරගෙන අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ අරගෙන ඒක මත තියලා රෙදි මත තියාගෙන ඒක අඳින්න ඕනේ. ඊට පස්සේ රෙදි මත තියලා ඒ වැන්දට පස්සේ ඒ රෙද්ද මතේ සලකුණු වෙලා තියෙන නැවුම්දා ඉරි දිගේ අපි රෙද්ද කපා ගන්න ඕනේ. ඒතකොට හැඩ කර ගැනීමේ ක්‍රියාවලිය තමයි එතනදී කපා ගැනීම. ඊට පස්සේ කොටස් එකලස් කර ගැනීම. ඊට පස්සේ අපි එක එක කොටස් ටික එකට එකතු කරගෙන අපි ඒක මහ ගන්නවා. ඒ කොටස් එකලස් කර ගැනීම. ඊට පස්සේ ඒකේ විවිධ හැඩ වැඩ දාන්න වෙනවා. සමහර බොත්තම් අල්ලන්න වෙනවා, කාදු අල්ලන්න වෙනවා, වෙන මොනවා හරි යෝගේ මහන්න වෙනවා, මල් මහන්න වෙනවා, මන් දන්නේ නැහැ. නිලඳු මුළු මල් මොනවද නේ? බැජ් මහන්න වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන අමතර එල්ලිලා තියෙන නූල් අරෝමයා ටික කපලා අයින් ගන්නවා. මේ ආදී විදිහට කරන්න තියෙනවා. මේ සියල්ලම මොනවද? ඒ තමයි නිම්මම් කිරීම. පියවර 5 ඇතුළට දාලා අපි ඒ කාරණාව දක්වනවා. හරි? එතකොට ඔයාලා ඒ කියන කාරණාව පැහැදිලි කරගන්න. දැන් ඔයක විභාගයට ඔය පියවර 5 ඔහොම නිකන් ලියුවොත් එහෙම ඔයාලට ලකුණු දැන් අපි මම උදාහරණයක් ලකුණු 50ක් දෙනවා කියලා හිතමු. ලකුණු 10ක් විතර තමයි හම්බෙන්නේ. ඔය පියවර 5ට ඔහොම දාලා දෙනවා. පියවර 5 තියෙනවානේ කියන ලකුණු විතරයි හම්බෙන්නේ. නමුත් ඕක ඇතුළේ ඔයාලා ද්‍රව්‍ය තෝරා ගන්න ඕනේ. මොනවද භාවිතා කරපු උපකරණ? මොනවයින්ද ඔයාලා මේක මැහුවේ? මහනකොට මොකද්ද භාවිතා කරපු උපකරණේ? ඔයාලා මොනවයින්ද මේක කැපුවේ? කපනකොට භාවිතා කරපු උපකරණේ කොහොමද? ඒ ආදී විදිහට ඒක සලකුණු කිරීම සටහන් කර ගැනීම සිදු කරේ කොහොමද? ඒවා විස්තර කරලා ලියනවා නම් තමයි මේකේ නිෂ්පාදන තාක්ෂණයේදී පරීක්ෂකවරයාට තේරෙන්න ඕනේ පරීක්ෂකවරයා මේ දේ කරනවා වගේ හැඟීමක්. මේ දේ කරනවා වගේ දැනීමක් එන්න පරීක්ෂකවරයාට ඔයාලා පිළිතුර දෙන්න ඕනේ. ඒක තමයි නිෂ්පාදන තාක්ෂණයේදී ලකුණු ලැබෙන්නේ. හැබැයි ඒවා තාක්ෂණික වෙන්න ඕනේ. නිකන් ඔහේ අයාලේ ලියලා බෑ. හරි? එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි නිෂ්පාදන තාක්ෂණ වේදේදී මම එක උදාහරණයක් ගත්තා යුනිෆෝම් එකක් සකස් කිරීම කියන එක. ඒ විදිහට අපිට කතා කරන්න පුළුවන්. නමුත් ඔයාලට යුනිෆෝම් සකස් කිරීම කියන එකයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔයාලගෙන් ලී නිෂ්පාදනය නැත්නම් යකඩ කොටස් එකතු කරලා සකස් කරන නිෂ්පාදනයක් තමයි මේ දක්වා විභාගයට ආවේ. ඉතින් ඒ සඳහා උදාහරණයක් අපේම සඳහා මූලික තොරතුරු ටිකක් ඔයාලට දැනුවත් කරන්න මම ඒකට ගත්ත මේ ඩෙස්යක් ඔය එකක් හදනවා නම් අපි මොකද කරන්නේ? ඩෙස්යක් ඔය එකක් හදනවා නම් ඒකත් අපි ප්ලෑන් කරන්න ඕනේ කලින්. සැලසුම් කිරීම. මේ පළවෙනි ස්ලයිඩ්ස් කීපයකින් මම ඔයාලට පෙන්වන්න උත්සාහ කරේ ඒක. සැලසුම් කරන්න ඕනේ. ඒ සැලසුම් කරාට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ඒ අමුද්‍රව්‍ය මොකද්ද? අපි ලීද යකඩද මොකද්ද කියන එක සලකන්න. දැන් මේකෙදි මම ලී කියන එක තීරණය කරා කියලා හිතමු. එහෙනම් ඒ කියන කොටස් ටික තෝරගන්න. ඊට පස්සේ මොකද ගන්නේ මේ සැලසුම් චිත්‍රය මේ ද්‍රව්‍ය තෝරාගත්තා නම් ඒ ද්‍රව්‍ය භාවිතා කරමින් ඒක මැනලා ඒක මත සලකුණු කර ගන්න ඕනේ. සලකුණු කර ගැනීම. සලකුණු කර ගැනීම. සලකුණු කර ගැනීම මේ විදිහට සිදු කළා. මේ ක්‍රම කීපයක්ම පෙන්ලා තියෙනවා. මේ සලකුණු කරපු දාර දිගේ එක්කෝ කපන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නියනක් අතකොළ භාවිතා කරලා රහින්න පුළුවන්. ඔය ආදී විදිහට. ඇයි අපි කියවන්නේ නිෂ්පාදනයේ කොටස් හැඩ කර ගැනීමේ ක්‍රම කැපීම විතරක් නෙමෙයිනේ. නේද? කපන්න පුළුවන්, රහින්න පුළුවන්, හිල් විදින්න පුළුවන් ඔය ආදී විදිහට. හරි? මේ ඕන දෙයක් රවුටර් කරන්න පුළුවන් මේ සේරම මොනවද? මේ සේරම කොටස් හැඩ කර ගැනීමේ ක්‍රම. ඒ කියන ඕන ක්‍රමයක් ඔයාලගේ අදාළ නිෂ්පාදනය අනුව ඒ කාර්යයන් කරගන්න පුළුවන්. එතකොට ඒ කියන කාරණා ටික අඳුනාගත්තාන් පස්සේ ඕන දැන් කොටස් ඔයාලා හැඩ කරගත්තා. හැඩ කරගත්තා කියලා නිෂ්පාදනය ආවේ නැහැ ඩෙස් එක. එහෙනම් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ කොටස් ටික එකලස් කරන්න ඕනේ. මොනවා හරි ඒ ක්‍රමයකින් එක්ක පොටෑන යොදන්න පුළුවන් කෙනෙකුට, එක්ක යන ගහන්න පුළුවන් එක්කෙනෙකුට, එහෙම නැත්නම් ජොයින්ට්ස් දාන්න පුළුවන්. දැන් ලී වගේ එකක් ඉඳන් අපිට මුට්ටු ක්‍රම තියෙනවා. ඒ ආදී විදිහට ඒක එකලස් කරගන්න ඕනේ. එතකොට ඔය හතරවෙනි පියවර. එකලස් කිරීමේ විවිධ ක්‍රම ශිල්ප ඔයාලගේ නිෂ්පාදනය හිතන එක අනුව ඔයාලා තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ එකලස් කරගත් එක නිම්හම් කරන්න ඕනේ. නිම්හම් කරන එක ඒකෙදි ගොඩක් වෙලාවට දැන් ලී එකක් හදපුවාම ඒකේ පොඩ්ඩක් ඉහිරිලා වගේ තියෙනවා කපපු තැන් වල. ඒවා මතු තලයේ පොඩ්ඩක් සුමට නැහැ. අපි ඒවා පීරි ගන්න ඕනේ. නැත්නම් වැලි කොලයකින් ගන්න ඕනේ. එහෙම නැත්නම් අද මැෂින් ඇවිල්ලා තියෙනවා සෑන්ඩ්නර් කියලා. සෑන්ඩ්. හරි වැලි කොල්ලයක් ඒක ගාලවලා අපිට ඒක භාවිතා කරනවා. සෑන්ඩ් එක භාවිතා කරනවා. ඒ ආදී විදිහට භාවිතා කරලා අපිට ඒක උපමට්ටම් කරගන්න පුළුවන්. උපමට්ටම් කරලා අවසානයේ අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ? මේක පින්තාරු කරනවා. පින්තාරු කිරීම කියන එක නිම්හම් කිරීමට තමයි යන්නේ. ඉතින් මේ පින්තාරු කරනවා රමය අපි නිම්හම් කිරීම සිවිල් තාක්ෂණයේ දෙයට කතා කරලා තියෙනවා. හරි ආයේ මෙතනදී නැවතත් මේ පින්තාරු කරනවා රමය ඔක්කොම කතා කරන්න ඕනේ නැහැ. නමුත් නිෂ්පාදනයේට අදාළ වෙන විදිහට ඒක ගොනු කර ගන්න වල
පොඩ්ඩක් ප්‍රායෝගික අත්දැකීමක් තියෙන්න ඕනේ. දැකලවත් අත්දැකීමක් තියෙනවා නම් මේවා ඔයාලට ගොනු කර ගැනීම එච්චර අමාරු නෑ. හරි? ඔය පියවර යන විදිහට ඔන්න ඔය විදිහට මට ඩෙස් එකක් සකස් කිරීම කියන එක ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් කියන එකයි මම කිව්වේ. ඊට පස්සේ මම යකඩ කොටසක් හා සම්බන්ධ නිෂ්පාදනයක් සිදු කරනවා නම් ඒක කරන්නේ කොහොමද කියන ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කිරීමක් කරනවා ආයේ. මේ කියන්නේ මතු පිටින් විතරයි මම මේ කතා කරන්නේ විභාගෙට උත්තරය ලියනවා නම් මේක ගොඩක් පියවර වලට ගිහිල්ලා පියවර ඇතුලේ ඒවා පැහැදිලි වෙන විදිහට උපකරණ ද්‍රව්‍ය හඳුන්වා දෙමින් සිදු කරන්න ඕනේ. දැන් අයන් රැකයක් අයවක් හදනවා කියලා හිතමු ෂූ රැකයක් අයන් රැකයක් මොන හරි එකක්. එතකොට මේ රැකයක් හදනකොට අපි ඉස්සරහාම කරන්න ඕනේ කාරණාව තමයි මොන දේ කරා සැලසුමක් තියෙන්න ඕනේ. එහෙනම් මේ සැලසුම් කරගන්න ඕනේ. සැලසුම් කරගන්න. ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ස්ථානයක් තෝරගන්න ඕනේ. ඔතනද අපි මේක කරන්නේ මොනවද භාවිතා කරන ආයුධ උපකරණ ඒ ආදී විදිහට උපකරණ ටික අපි තෝරගන්න ඕනේ. දැන් අර ලී වැඩ සඳහා භාවිතා කරන අවශ්‍ය හරියන්නේ නැහැ නේ. යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා මේ යකඩත් එක්ක වැඩ කරනවා. ඒකට අදාළ ද්‍රව්‍ය උපකරණ අරව මේවා අපි තීරණය කරලා ඒවා සූදානම් කරගන්න. ඊට පස්සේ මේවා අපි ඊළඟට මොකද කරන්නේ? සලකුණු කර ගැනීම මැනලා සලකුණු කර ගන්න ඕනේ. මැනලා අපි මේවා සලකුණු කර ගන්න ඕනේ. ඊට පස්සේ අපිට විවිධ හැඩ කිරීමේ ක්‍රම තියෙනවා. එක්ක තලන්න පුළුවන් කෙනෙකුට ඒක හදන්න. හරි. එහෙම නැත්නම් කපන්න පුළුවන්. හරි. කපලා අපිට හදන්න පුළුවන්. එහෙම නෙමෙයි තාම හැඩ කර ගැනීම කැපීම, නැවීම, ඇඹරීම ඔය මොනවා හරි ඕන ක්‍රම ශිල්පයක්. ඔයාලට ඕන ඒක ඔයාලට නිදහස තියෙනවා ප්‍රශ්නේ අනුව ඔයාලට සුවන්න ලියන්න දෙන ගන්න ඔයාලට ඕන විදිහට ඕපන් උත්තරය ලියන්න පුළුවන්. නමුත් යම් කිසි රූපයක් දීලා එහෙම කරනවා නම් ඒකට අදාළ වෙන විදිහට ඒ නිෂ්පාදනයේ කොටස් හැඩ කර ගැනීම අපි පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඒ ওই විදිහට මොකක් හරි සිදුරු විදලා හරි ඔය පොටෑනියෝ දන්න අවශ්‍ය කොටස් සකස් කරලා හරි ඔය ආදී විදිහට අපි මේක සකස් කර ගන්න ඕනේ. ඕන් කොටස් හැඩ කරගත්තා. හැඩ කරගත්තාට පස්සේ අපි මේ ටික එකලස් කරන්න ඕනේ. හරි මේ කොටස් කැපීමේ මේ සේරම හැඩ කර ගැනීමට එන්නේ. හරි ඊට පස්සේ කොටස් එකලස් කරගන්නේ කොහොමද? කොටස් එකලස් කරගන්න අපිට වෙල්ඩින් කරන්න පුළුවන් එක්කෝ. එහෙම නැත්නම් ස්ක්‍රූස් දාන්න පුළුවන්. ඔය ආදී විදිහට මොනවා හරි ක්‍රමවේදයක් භාවිත කරන්න පුළුවන් යකඩවල. නට් ඇන්ඩ් බෝල්ට්ස් දාන්න පුළුවන්. යකඩවල ජොයින්ට්ස් දාන වෙලාවල් නැතුවම නෙමෙයි තියෙනවා. නමුත් භාවිත කිරීම ටිකක් අඩුයි. තහඩු වගේ දෙයක් වුණොත් තමයි අපි සාමාන්‍යයෙන් ජොයින්ට් වගේ දේවල් භාවිත වෙන්නේ. හරි සමහරට කෙනෙකුට පොප්‍රියට් ගහන්න පුළුවන් සමහරට ගැටලුවක් නැහැ. පුළුවන් නම් කරන්න පුළුවන්. හරි එහෙනම් ඒ ආදී විදිහට අපි මොනවා ක්‍රමයෙන්ද එකලස් කරන්නේ මේ එකලස් කිරීමේ ක්‍රම. ඊට පස්සේ එකලස් කරායින් පස්සේ ඕන් දැන් අපේ නිෂ්පාදනය ඇවිල්ලා තියෙනවා. නමුත් මේක නිම්හම් වෙලා නැහැ. එහෙනම් මේක අවසානට ආයි ග්‍රයින්ඩ් කරන්න පීරි ගන්න වෙයි. මොකද කෙහෙලවල දාලා මේවා ඇවිස්සීලා තියෙනවා සමහර තැන්වල. යකඩ කපුවාම අත කැපෙනවා අපි. ඒ කැපෙනව ඒක නැති කරන්න ඕනේ ස්මූත් කරන්න ඕනේ. එහෙනම් ඒ සඳහා අපි මොන හරි ක්‍රියාවලියක් සිදු කරන්න. අන්න ඒ ක්‍රමේ අපි සිදු කරනවා. ඊට පස්සේ අවසානට අපි නිම්හම් කිරීමක් විදිහට පින්තාරු කිරීම වගේ දෙයක් කරනවා. එතකොට මෙන්න මේ කාරණා තමයි අපි පුතේ නිම්හම් කිරීමක් විදිහට සලකනවා. මම හිතනවා මම මේ ආපහු මුළු පාඩමම එකපාර සංක්ෂිප්ත කරේ නිෂ්පාදනයක් කියන එකක් උත්තරයක් ලියන්න. ඔයාලා මේ කියන කරුණු කාරණා සම්පූර්ණයෙන් දැනගෙන ඉන්න ඕනේ හින්දා. හරිද? මම කෙටියෙන් පැය භාගයක් විතර අරගෙන මේ සේරම ටික විස්තර කරා. මොකද අද මගේ විෂය කොටස මේක ඉවර කරන්න තමයි මගේ સિદ્ધාන්ත කොටස බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මම අද බලාපොරොත්තු වෙනවා මෙන්න මේකේ ඔය කියපු කතන්දරයට වඩා අමුතුම පැත්තකට ඒ කතන්දරේ ගෙනියන්න නිෂ්පාදන තාක්ෂණය. ඒ තමයි අද තාක්ෂණය කොච්චර දියුණුද කියනවනම් දැන් මේ පරිගණකයක් භාවිත කරලා ගෙදර ඉඳන් ඔයාලත් ගෙදර ඉඳන් සුව පහසුව ඉඳගෙන අධ්‍යාපනය කටයුතු කරන්න තරම් අද තරමක් දියුණුවේ. ඒක තුර ගැටලු තැන් නැතුවම නෙමෙයි. හරි. ඉතින් මේ නිෂ්පාදන තාක්ෂණ වේදයන් පරිගණක ආශ්‍රය දියුණුවත් එක්ක මේ වැඩ කොටස සිදු කිරීම සඳහා පුජ්‍යලයා මෙහෙ වෙන්නේ නැතුව යන්ත්‍රයට යම් උපදෙස් කාණ්ඩයක් දීලා. දැන් ඔයාලා ICTM කරන කට්ටිය මොනවද Pythonද මොනවද ප්‍රෝග්‍රෑම් එහෙම ලියන්නේ නේද? ඒ වගේ ඒකට දෙන්න ඉන්ස්ට්‍රක්ෂන් නේ. ඒ ඉන්ස්ට්‍රක්ෂන් ප්‍රමාණයක් මේ කම්පියුටරයට කවලා ඊට පස්සේ කම්පියුටරේ මැෂින් කෝඩ් එකක් ඒ කම්පියුටරේ දැනගන්න විදිහට නියුමරිකල් නැත්නම් ඩිජිටල් කෝඩ් එකකට කන්වර්ට් කරලා ඒ උපදෙස් ටික ඒ මැෂින් එකට දුන්නාම මැෂින් එකේ උපදේශ ටික විතරක් ක්‍රියාත්මක කරන තත්වයට අද යන්ත්‍ර සූත්‍ර ගොඩක් දියුණුවා. ඒත් එක්ක ආපු තාක්ෂණයක් තමයි අපි මේ කතා කරන්නේ CNC
යන්ත්‍ර නිෂ්පාදනය. එතකොට අද ඔය අපි කලින් කතා කරපු යන්ත්‍ර සූත්‍ර සියල්ලම වගේ CNC යන්ත්‍රවලට අද කන්වර්ට් වෙලා තියෙනවා. CNC කියලා කියන්නේ මොකද්ද? Computer Numerical Control Machine. ඒ කියන්නේ කියොත් තව සිංහලෙන් පරිගණක ආශ්‍රිත සංඛ්‍යාංක පාලක යන්ත්‍ර. පරිගණක ආශ්‍රිත සංඛ්‍යාංක පාලන යන්ත්‍ර. මේක ගැන හැඳින්වීමක් මෙහෙම තියෙනවා. තාක්ෂණික නිර්මාණාත්මක ක්‍රියාකාරකම් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වූ කාලයේ සිට මේ මෑතක් වෙනකම් ඒ කියන්නේ මේ 20 වෙනි සියවසේ මැද 1000 වල කම්පියුටර් අපි හොයාගත්තා කියලා කියන්නේ 1950 ගණන් වල විතරනේ. පරිගණකය කියලා ඒකට යන්නේ. ඒක කලින් ඇබකස් සරෝම තිබිලා ඒ නෙමෙයි මම කියන්නේ පරිගණකයට. එතකොට ඒ ආරම්භය යන්නේ 20 වෙනි සියවසේ මැද කාලය වෙනකම් අපි මොකද කරේ? කාර්යයන් කිරීමට සෑහෙන කාලයක් ගත කළා. එකින් එක වෙනම පුහුණු ශිල්පීන් විශාල සංඛ්‍යාවක් යොදා ගනිමින් තමයි අපි ඒ නිෂ්පාදනයක් කරේ. බොහොම අමාරුයි. යන්ත්‍ර සූත්‍රات එක්ක ගොඩාක් මිනිස්ත්‍රමේ හැප්පුණා. නමුත් මේ පරිගණක භාවිතයට ආගමනයත් එක්ක මොකද වුණේ? අර මිනිස් ආශ්‍රිත ක්‍රියාකාරකම් දියුණු වෙලා මේ පරිගණකය හා සංඛ්‍යාංක විද්‍යාත්මක ක්‍රම නිර්මාණය වීමෙන් පරිගණක ආශ්‍රිත සංඛ්‍යාංක පාලන යන්ත්‍ර කියලා જાතියක් නිෂ්පාදනය කරන්න ආරම්භ කළා. අපි ඒකට කියනවා computer numerical control machine කියලා. ඒතර පරිගණකය එනකන් ඇවිල්ලා තිබුණේ නැහැ. පරිගණකය ආවට පස්සේ මේ යන්ත්‍රයට ක්‍රියාකාරීත්වය මෙහෙවීම සඳහා මේ කම්පියුටරේ සම්බන්ධ කරනවා. එතකොට එහෙම සිදු කරපු තැනක තමයි මේ මොකද්ද පරිගණක CNC යන්ත්‍ර කියන ඒවා නිෂ්පාදනය වුණේ. පරිගණක ආශ්‍රිතව කරන සැලසුම් ප්‍රයෝග කරගනිමින් මේ යන්ත්‍ර ක්‍රියාත්මක වන අතර මේ යන්ත්‍ර භාවිතා කරපුවාම ඉතාම කෙටි කාලයකින් ඉතාම ඉහළ නිෂ්පාදන ගුණාත්මකතාවයකින් යුතුව අපිට නිෂ්පාදනයක් සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපේ මව් නිෂ්පාදනයට ගොඩාක් දුරට සමාන වෙච්ච නිෂ්පාදන තමයි මේ CNC යන්ත්‍රය භාවිතා කරලා අපි සිදු කරොත් නිෂ්පාදනය ඊළඟට ලැබේ. එතකොට කාලය ඉතුරු වුණා, ශ්‍රමය ඉතුරු වුණා, ඔය ආදී විදිහට මේකේ වාසිය අපි ඉස්සරහට කතා කරමු. මේ කාරණා ගොඩකුත් එක්ක අපිට පරිගණක ආශ්‍රිත සංඛ්‍යාංක පාලන යන්ත්‍ර කියන කොටස බිහි වෙනවා. එතකොට ඒ CNC යන්ත්‍රයක තියෙන සැකැස්ම මොකද්ද? CNC යන්ත්‍රයක තියෙන සැකැස්ම තමයි අපි CNC එකට දෙන්න ඕනේ සැලසුමක්. සැලසුමක් දෙන්න ඕනේ. සැලසුම දුන්නට විතරක් බෑ මැෂින් එක ප්ලෑන් කරලා දෙන්න ඕනේ. සැලසුම කියන්නේ දැන් අපි හිතමුකෝ මම සරලම උදාහරණයක් ගන්නකො මොකක් හරි වැඩ කොටසකට සිදුරක් විදින්න ඕනේ. සිදුර විදින්න කොතනද තැන තියෙන්නේ කියන එක ඩ්‍රෝවින් එකකින් දෙන්න ඕනේ. 100 කියන 100 කියන දිග පල්ලකින් යුතු ප්ලේට් එක හරියට සෙන්ටර් එකේ සිදුරක් විද ගන්න ඕනේ නම් අපි ඩ්‍රෝවින් එක විදිහට මේ පරිගණක ආශ්‍රයෙන් අපි දෙන්න ඕනේ මේ CNC යන්ත්‍රයට මෙන්න මෙච්චර 50 දුරින් මෙන්න මේකේ මැද මෙන්න මේ කේන්ද්‍රය කියන ලක්ෂ්‍යය පිහිටනවා කියන කතාව කියන්නේ. ඩ්‍රෝවින් එක දෙන්න ඕනේ. ඩ්‍රෝවින් එක විතරක් දුන්නට බෑ. සිදුරක් විදිනවා නම් සිදුර විදින්න අපිට අවශ්‍ය ටූල් එකක් තියෙනවනේ. එතකොට ඩ්‍රිල් බිට් එකක් වෙන්න ඕනේ. ඒකට බෑ ලේත් ටූල් එකක් දාලා. මිලින් ටූල් එකක් දාලා. හරිද? ඒකට බෑ ට්‍රෙඩ් කපන එකක් දාලා. හරිද? එතකොට මෙන්න මේ ආදී විදියට මේ ආදී විදියට මැෂින් ප්ලෑන් එක අපි සකස් කරලා දෙන්න ඕනේ. එහෙනම් ඩ්‍රෝවින් එකක් තියෙන්න ඕනේ, මැෂින් ප්ලෑන් එකක් තියෙන්න. දැන් ඩ්‍රෝවින් එක තියෙනවා, මැෂින් ප්ලෑන් එක තියෙනවා. ඔය දෙක තිබ්බ කියලා CNC වෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? අපි මේකට කෝඩ් සිස්ටම් එකකින් කවන්න ඕනේ. ඒ කියන්නේ මැෂින් එක කම්පියුටරේට දැන් අර සැලසුම තේරුම් ගන්න ඕනේ. කම්පියුටරේ තෝරගත් එක අපි මැෂින් එකට දීලා මැෂින් එකට තේරෙන විදිහට ඒක සදාහන් කරලා දෙන්න ඕනේ. එතකොට මෙන්න මේක ඇතුලේ ප්‍රෝග්‍රෑමින් කොටසක් තියෙනවා. ඒක අපිට පුළුවන් සමහර වෙලාවට ඒ එතරම් ස්ථානයේ තියෙන පරිගණක යතුරු පූර්වම් මගින් මේ කෝඩ් සිස්ටම් එකක් තියෙනවා. ඒ කෝඩ් සිස්ටම් එක එකට එන්ටර් කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් අද ගොඩක් දියුණුලා තියෙන විදිහට අපි CAM software තියෙනවා. CAM කියන්නේ මැෂින් එකේ ඩිසයින් එක අපි කෙලින්ම 3D එකක් හදලා ඒක කෙලින්ම කෝඩ් සිස්ටම් එකට කන්වර්ට් කරනවා. CAM එකේ මොනවත් නැහැ. ඒක ටැබ් එකක් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ.
ඩ්‍රෝවින් එක අපි අඳින්න ඕනේ. හරි. දැන් ඔයාලා අතින් ඇඳන්නේ ඩ්‍රෝවින් මැෂින් ඩ්‍රෝවින් නැන්දේ. මැකැනිකල් ඩ්‍රෝවින් නැන්දේ. ඒව අඳින්න අද CAD software අද ගොඩක් දියුණු වෙලා තියෙනවා. AutoCAD, SolidWorks, Pro Engineering ඔය ආදී විදිහට. එතකොට ඒ වගේ පුළුවන් අද 2D නෙමෙයි 3D ම අඳින්න අදාළ ඔබ්ජෙක්ට් එක. ඔයාලා කතා කරේ isometric aroma views හරි. සමාංශක පෙනුම් ගැන කතා කරේ. මොකද ඒ සමාංශක පෙනුමක් අද කෙලින්ම අඳින්න පුළුවන්. එතකොට ඒ පෙනුමක් ඇඳයින් පස්සේ ඒක ඍජු ප්‍රක්ෂේපණ වලට කඩා ගැනීම ගේ මන්නයාගේ ටැබ් එකක් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. හරි. ඒ ආදී විදිහට දියුණු කරපු මෘදුකාංගයක් භාවිතා කරමින් අපිට පුළුවන් කෙලින්ම මේක CNC මැෂින් කෝඩ් එක බවට පත් කරන්න. ඒක ඊට පස්සේ අපි කියනවා නියුමරිකල් කන්ට්‍රෝලර් එකට අපි ලබා දෙනවා කියලා. ඊට මැෂින් එක ඒක අඳුනා ගන්නවා. ඊට පස්සේ ඒකේ මැෂින් ටූල් එක ක්‍රියාත්මක වෙවි. අදාළ ජොබ් එක අපිට ක්‍රියාත්මක කරලා දෙනවා. ඉතින් මෙන්න මේක තමයි CNC යන්ත්‍රයක සැකැස්ම. ඔය ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. හරි? ඉතින් මේක මෙහි හරිය සරලවට මේ රූප මේ ෆ්ලෝ chart එකක් ගන්න මේ විදිහට දැක්වුවාට මේක ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. හරිද? ඒක තුල ලොකු දැනුමක් තියෙන්න ඕනේ. හරි? දැනුමත් එක්ක තමයි මේ කාර්යය කරගන්න පුළුවන්. හැබැයි හරි පහසුයි. එකක් කරාට පස්සේ මේකෙන් පුදුම විදිහට අපිට වෙනස්කම් කර කරන්න පුළුවන්. අද තාක්ෂණ දියුණුව කියන්නේ ඒ හේතුව හින්දා. හරි. එහෙනම් ඊට පස්සේ අපි කතා කරනවා මේකට අපි කොහොමද දත්ත කවන්නේ? ක්‍රම ලේඛනයන් ලබා දෙන්නේ කොහොමද? එතකොට මේකට උපදේශ ටික දෙන්නේ කොහොමද? උපදේශ දෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි ඒ යන්ත්‍රයේම තියෙන පරිගණක යන්ත්‍ර පුරුවක්. එතනින්ම අපිට මැෂින් කෝඩ්ස් ටික දෙන්න පුළුවන්. හරිද? එතනින් අපිට ඒ කේතයන් ඇතුළත් කරන්න පුළුවන් ක්‍රම ලේඛන දෙන්න පුළුවන්. නැත්නම් උපදේශ ටික අපිට දෙන්න. එහෙම නැත්නම් අපිට විවිධ මෘදුකාංග භාවිතා කරන්න පුළුවන්. මේ මෘදුකාංග භාවිතා කරමින් සකස් කරන ලද ක්‍රම ලේඛනයක් මතක තැටියක දාගෙන ගිහිල්ලා ආපහු මේ යන්ත්‍රයට ඇතුල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් CAM software එකක් මාර්ගයෙන් මේකට සකස් කරලා මේ යන්ත්‍රයට ලබා දීමක් සිදු කරන්න පුළුවන්. ඔය ආදී මොන හරි ක්‍රමයකට අපි මේක සම්බන්ධ කරන්න පුළුවන්. අද මේකටත් වඩා තාක්ෂණය ගොඩක් දියුණුයි. අපි කරන කාලේ මේවා කරේ අපි USB කේබල් ඇවිල්ලා තිබුණෙත් නැහැ. VGA port එකකින් තමයි අපි පරිගණකයෙන් ඒ තොරතුරු ටික මේ මැෂින් එකට කවන්නේ. නමුත් අද USB තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. ඊටත් වඩා අද Wi-Fi තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. Bluetooth තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. මේවා මාර්ගයෙන් ඕන දෙයකින් කොහේ හරි ඔෆිස් එකක ඉඳගෙන මේ කෝඩ්ස් ටික හරියට ලියලා මැෂින් එකට කැවීමේ හැකියාව එක්ක දියුණු වෙච්ච යන්ත්‍ර සූත්‍ර අද ගොඩක් ඇවිල්ලා තියෙනවා. හරි? එහෙනම් ওই විදිහට තමයි ක්‍රම ලේඛනය යන්ත්‍රයට ඇතුළත් කිරීම සිදු කරන්නේ. විනාඩියක් දෙන්න මට.
ඔය විදිහට මේ හරි සම්බන්ධ වුණා. මම කතා කරලා හිටියේ CNC යන්ත්‍රයේ ක්‍රමලේඛනය සිදු කරන ආකාරය. අද තාක්ෂණයේ ඊටත් වඩා ගොඩක් දියුණුලා තියෙනවා කියන කාරණාව මම සඳහන් කරා මේට වඩා. නමුත් ඊට පස්සේ අපි මේ CNC යන්ත්‍ර භාවිතා කරමින් අපිට මොනවද කරන්න පුළුවන්? මොනවද තියෙන මැෂින් වර්ග? මේ තියෙන්නේ කිහිපයක් විතරයි. මේ තියෙන්නේ කිහිපයක් විතරයි. අපිට තියෙනවා CNC ඩ්‍රිලින් මැෂින්. දැන් ඩ්‍රිල් මැෂින් එක කියන එක ඔයාලා දන්නවනේ. මම ඔයාලට පැහැදිලි කරානේ. ඩ්‍රිල් මැෂින් වර්ග ගොඩ කතා කරන්නේ. ඒවා සියල්ලම අද CNC ඩ්‍රිලින් මැෂින් බවට පත් වෙලා තියෙනවා. අද ගොඩක් ඇඩ්වාන්ස් අලුත් ටෙක්නොලොජි භාවිතා කරන කර්මාන්තශාලාවක් ගත්තාම ඒ වගේ ඇත්තටම තියෙන CNC ඩ්‍රිලින් මැෂින්. අපි ඔය පාසලේ තියෙන නිකන් ඩ්‍රිලින් මැෂින් එක නෙමෙයි. ඒවා මැනුවල් නේ. අපි පුජ්‍යලෙක් පැයක ක්‍රියාත්මක කරන්නේ. අරකට පුජ්‍යලෙක් ඕනේ. නමුත් ක්‍රමලේඛන භාවිතා කරමින් තනියම විදුම් ක්‍රියාවලිය සිදු කර ගන්න පුළුවන් CNC ඩ්‍රිලින් මැෂින් එකක් භාවිතා කරනවා. ඒ වගේම CNC බෝරින් මැෂින්. බෝරින් මැෂින් විශේෂයෙන් අපි කිව්වේ එන්ජින් බ්ලොක් එක වගේ අපිට ස්ලීව් එක වෙනස් කරන්න. එහෙම නැත්නම් ඒකේ බෝරේ නැත්නම් සිලින්ඩරේ අපිට අදාළ කාලයක් යනකොට කැපුණොත් ඒක මැෂින් කරගන්න වෙනවා. මේ ආදී විදිහට අපි කතා කරලා තියෙනවානේ ඔටෝමොබයිල් ශාස්ත්‍රයේදී ඒවා කරන්න ඉස්සර ඒවා කරේ මැනුවල් ප්‍රොසෙසින් යන්ත්‍රයකට සකස් කරලා. දැන් අද එහෙම නෙමෙයි. ඒ සඳහා CNC බෝරින් මැෂින් දීලා තියෙනවා. ඒ වගේම CNC ලේත් යන්ත්‍ර. හරිද? CNC දැන් මේකේ තියෙනවා පන්චින් ප්‍රෙසින් මැෂින්. පීඩන සිදුරු කරන යන්ත්‍ර. CNC ග්‍රයින්ඩින් මැෂින්. ග්‍රයින්ඩින් මැෂින් එක බව CNC තියෙනවා. හරිද? CNC ලේසර් කටින් මැෂින්. ප්ලේට් කපන්න යනකොට මෙයාට අද ලේසර් කටින් මැෂින් තියෙනවා CNC ඔක්කොම. CNC මිලින් මැෂින්. මිලින් මැෂින්. අපි මෙහෙලුම් යන්ත්‍රය කියලා ඔයාලට කියන්නේ CNC එක තියෙනවා ඒකේ. CNC ඉලෙක්ට්‍රෝ ඩිස්චාර්ජ් මැෂින්. විද්‍යුත් විසර්ජන යන්ත්‍ර. හරිද? මේ ආදී විදිහට CNC යන්ත්‍ර අද ගොඩාක් හැම මැෂින් එකකටම අර කතා කරලා අපි ඔයාලගේ විෂය නිර්දේශය තුල ගෙනගෙන ආපු ඔයාලට ඕනේ අතර මේ කොටස ඕනේ හැඳින්වීමක් පමණයි CNC යන්ත්‍ර පිළිබඳව. ඒවයි කියපු ඒ කාරණා සියල්ලම අද කරන්නේ මේ CNC යන්ත්‍ර ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වර්ක්ෂොප් ටෙක්නොලොජි ගොඩාක් දියුණුයි. ඒ හින්දා ඔයාලා යන්නේ අනාගතේ පරණ වැඩබිම් වලට නෙමෙයි මට හිතෙන විදිහට මේ CNC යන්ත්‍රත් එක්ක හැප්පෙන වැඩබිම් වලට. එතකොට ඔයාලගේ A level විභාගයෙන් පස්සේ ඔයාලා කෙනෙක් කැමති නම් මේ මැෂින් නැත්නම් මෙකැනිකල් පැත්ත ඉස්සරහට යන්න ඔයාලා කරගන්න ඕනේ හොඳ පාඨමාලාවක් තමයි මේ CNC ප්‍රෝග්‍රෑමින්. ටෙක් පාඨමාලා විදිහට තියෙනවා මම දන්න විදිහට පෞද්ගලික අංශේ නම් එහෙම හැමතැනම නැහැ. ටෙක් වලත් හැම ටෙක් එකකම නැහැ. විශේෂයෙන්ම කෝට් එකේ එහෙම තියෙනවා මම දන්නවා. ජර්මන් ටෙක් කරනවා මේවා තියෙනවා මම දන්නවා. මේ සුවිශේෂී ස්ථාන කීපයක විතරයි CNC යන්ත්‍රය කියන්නේ ඉතාම විලාදික යන්ත්‍රයක්. ඒ හින්දා හැමතැනම මේ පාස්කම් නැහැ. සමහර තැන්වල තියෙනවා. ඉතින් ආන් ගෙන ගන්නවා නම් හොඳ ශේෂ්ත්‍රයක් ඔයාලට යන්න. හරි? එතකොට ඊළඟට මේ තියෙන CNC යන්ත්‍ර භාවිතයෙන් අද කරන නිෂ්පාදන. දැන් අර ලේත් යන්ත්‍රයක් භාවිතා කරමින් අපි කරන යන්ත්‍රයට හාත්පසින්ම දියුණු වෙච්ච ඉතාම උසස් ගණේ වැඩ මේ CNC යන්ත්‍රයක් භාවිතා කරලා කරන්න පුළුවන්. දැන් මේ වගේ ඔබ්ජෙක්ට් එකක් කපනවා කියන එක අපිට සිහිනයන් මෙහෙම කරන්න පුළුවන්. ඇයි කරපුවා නැද්ද? ඇතිනේ මේවා දැකලා. ඔයාලා සමහර තැනක මැෂින් වල කොටස් මේ තියෙන. හරි? ඒතකොට මේ මැෂින් වල කොටස් මේ විදිහට කැපීම කියන එක අපිට හිතා ගන්න බෑ. ඔව් හිතා ගන්න බැරි දේවල් ඇත්තටම වෙනවා. CNC යන්ත්‍ර භාවිත කරමින් මේ විදිහට ඇත්තටම කරන්න පුළුවන්. එතකොට ඒ කරන ක්‍රියාවලීන් මේ විදිහට අපිට මම උදාහරණයක් දෙකක් ඔයාලට පෙන්නන්න දාලා තියෙන්නේ. මේ වගේ වැඩ අපිට කරගන්න ඕනේ වුණොත් CNC යන්ත්‍ර තමාද බහුලව අපි ඒ සඳහා භාවිත කරන්නේ. මේක අතින් කරනවා කියන එක ටිකක් අමාරු වැඩක් ඈ. කරන්න බෑම කියලා මම කියන්නේ. නමුත් එහෙම කරීමේ හැකියාව ගොඩාක් අඩුයි. ඒ කියන්නේ අපි මේක CNC ලේත් ජොබ් එකක් නේ මේක. CNC ලේත් ජොබ් එකක් කියන එක ලේත් මැෂින් එකක් විතරක් භාවිත කරලා කරනවා කියන එක අපිට කරන්න අමාරුයි. නිකන් ලේත් මැෂින් එකක් මිනිස්සයාගේ භාවිතයෙන්. කරන්න බෑම කියන එක නෙමෙයි කරන්න ගොඩක් අමාරුයි. ඒක ගොඩක් පහසුවෙන් කරගන්න පුළුවන් මේ CNC යන්ත්‍රය භාවිත කරලා. මේ වගේ යන්ත්‍රයක් අපිට කරන්න ගොඩක් අමාරුයි මේ වගේ ජොබ් එක. මේක CNC මිලින් එක. මොකද මේක 3D කරන්න පුළුවන් ඔක්කොම වැඩ. 2D නෙමෙයි 3D. එතකොට එහෙම දෙයක් කරන එක අපිට CNC යන්ත්‍රයකට භාවිත කරලා කරොත් ඒක ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. නමුත් අපි තනියම පෞද්ගලිකව මැෂින් එකක් භාවිත කරලා මිලින් මැෂින් එකකින් මේ වැඩේ කරන්න පටන් අරගෙන අත ගාලා කරනවා කියන කාරණාව ප්‍රායෝගික කරගෙන යන්න අමාරුයි. එතකොට ඔය විදිහට අඳුනා ගන්න CNC යන්ත්‍රයක තියෙන සුවිශේෂත්වය. මේ තියෙන CNC යන්ත්‍ර කීපයක්.
ඔය පැටලෙපුතේ CNC යන්ත්‍ර කීපයක් මේ තියෙන CNC ඩ්‍රිලින් මැෂින් එක මම කිය අර අපිට මේක මැෂින් පුතා ගන්නකො මැෂින් කෝඩ්ස් තරම ලබා දෙන්න මේ CNC ඩ්‍රිලින් මැෂින් එකක් ගොඩක් කරලා මේ ඩ්‍රිලින් මැෂින් එකට මේ මෙතන ප්‍රෝග්‍රෑම් කරන්න අපිට පැනල් එකක් දීලා තියෙනවා එහෙම නැත්නම් මේකට අපිට කේතකවණය කරන්න පුළුවන් හරිද එතකොට මේ විදිහට තමයි CNC මිලින් මැෂින් එක හරිද එහෙම නැත්නම් මේ තියෙන CNC ලේත් මැෂින් එක මේ ආදී විදිහට අපිට මැෂින් අඳුර ගන්න පුළුවන් ඒකට ඒ වගේ දේවල් දැකලා තියන්නේ නේද අනිත් පුතා අනිත් කරන්න CNC යන්ත්‍රය සඳහා භාවිතා කරන දැන් අපි කලින් කතා කරපු ටූල්ස් ඒ විදිහට මේක නම් භාවිතා වෙන්නේ නැහැ පුතා මම කරන්නකො තාත්තා මම ඉවරනාට පස්සේ කළා දෙන්න ඒකේ ටූල් ටිකක් ඊට වඩා වෙනස් CNC මැෂින් වල අනිත් එක තමයි අපි දැන් උදාහරණයක් ගමු ඩ්‍රිල් මැෂින් එක ඩ්‍රිල් මැෂින් එක අපි කරන්නේ හැම වෙලාවෙම පුද්ගලයා ඉන්න ඕනේ ඩ්‍රිල් එකේ ටූල් එක මාරු කරන්නේ අපි හිතමුකෝ අපිට 50 mm වලින් සිදුරක් විද ගන්න ඕනේ කියලා පළවෙනි පාරෙම අපි 50 mm ඩ්‍රිල් බිට් එකක් දාලා විදින්නේ නැහැ සාමාන්‍යයෙන් මිලි 10ට මිලි 5ට විතර විදලා ඊට පස්සේ මිලි 15ට විදලා මිලි 35ට විතර විදලා මිලි 50 අවසාන අවස්ථාවේ තමයි අපි සිදුරක් විදින්නේ මොකද එකපාර බර අල්ලන්න ගියොත් එහෙම තමයි ටූල් එක කැඩෙන්න පුළුවන් තමයි මැෂින් එක කැඩෙන්නත් පුළුවන් හරි එච්චර ලොකු බරක් එකපාර අල්ලන්න නැති හින්දා ඉතින් ওই විදිහට තමයි සිදුරු විදීමක් කරන්නේ මම උදාහරණයක් ගත්තා තාම ඔයාලට ඒවත් පැහැදිලි වෙන්නේ නැතුව ඇති මට උදාහරණයක් කියලා දෙන්න ඕන හින්දා මම ඒ කාරණාව ගත්තේ තව ටිකක් ඉස්සරහට පැට්‍රික්ස් දෙකක් තුනක් අපි උත්තර ලියනකොට පැහැදිලි කරනකොට ඔයා තේරුම් ගන්න පුළුවන් බය වෙන්න එපා නමුත් මේ CNC යන්ත්‍රයක ඒ කියන්නේ ටූල් දැන් එතකොට හතරක් විතර මාරු ගන්නවා ඩ්‍රිල් බිට්ස් එහෙම නැහැ මේ CNC යන්ත්‍රයක මොකද වෙන්නේ CNC ටූල් මැගසින් එකක් තියෙනවා කියලා කියන්නේ අපි. ඒ කියන්නේ ඒක ටූල් දැන් මේක බලන්න මේකේ ටූල් 50ක් විතර අපිට මේ ස්ටෝක් ගන්න පුළුවන් මේ. හරි මේ එක ක්‍රමයක් ඈ. එතකොට මේකට අර ඩ්‍රිල් බිට්ස් 4 අපි දානවා. අපි 5න් විදිනවා 10න් විදිනවා 20න් විදිනවා 40න් විදිනවා 50න් විදිනවා. එහෙනම් ඩ්‍රිල් බිට්ස් 5ක් තියෙනවනම් 5 මේ පහකට දාලා එතකොට මැෂින් එකට අපි මේ ටූල් එකට දෙනවා ඇඩ්‍රස් එකක්. මේ ටූල් 1 මේ ටූල් 2 ටූල් 3 ටූල් 4 ටූල් 5 ආදී විදිහට. එතකොට මැෂින් එකේ අපි දෙනවනේ ඉන්ස්ට්‍රක්ෂන් ටූල් අපි අර ෆ්ලෝ chart එකේදී ඔයාලට මතකයි මම කියනවා මෙන්න මෙහෙම එකක් ඩ්‍රෝවින් එකක් තියෙනවා ඒ සිදුරු විදිනවා ඒ ඩ්‍රෝවින් එක මැෂින් එක ප්ලෑන් කරනවා මැෂින් එක ප්ලෑන් කරනවා කියන එක තමයි මම දැන් කිව්වේ මොකද ඩ්‍රිල් බිට් 4ක් 5ක් දාන්නනේ ඒ පහ අර ටූල් මැගසින් එකට දාන්න ඕනේ දාලා ඒවා රෙඩි කරලා තියෙනවා රෙඩි කරලා අපි ප්‍රෝග්‍රෑම් එක රන් කරනකොට ප්‍රෝග්‍රෑම් එකේ අපි කෝල් කරනවා එක එක ටූල් එක දැන් ටූල් 1 එන්න ටූල් 1 ආවම මිලි 5 ඕන් ඇවිල්ලා සිදුර විදින්නේ විදින්න ඕනේ පොසිෂන් එකට අපි ඒ සේරම ප්ලෑන් කරලා දෙන්න ඕනේ එයා ගන්න ඇවිල්ලා විදිනවා විදිලා ආපහු වරගෙන යනවා ඊට පස්සේ ඊළඟ ටූල් එකේ මිලි 10 දෙවෙනි ටූල් එක එතකොට ටූල් කෝල් කරලා ටූල් එක ගන්නලා ආයෙ සිදුර විදිලා ආයෙ යනවා ඒ ආදි විදියට අවසානයේ පස්වෙනි ටූල් එක එන්නේ ඒ විදියට මේ කාර්යය සිද්ධ වෙන්නේ මේක මේ එකපාර දෙයක් වෙනවා නෙමෙයි හරි එතකොට ඔන්න ඔය විදියට දේවල් සිද්ධ වෙනකොට ඒ සඳහා ටූල් සැකැස්ම පවා මෙන්න මේ විදියට සකස් වෙලා තියෙනවා. දැන් ඔයාලට මේ හොඳ මේ ප්‍රායෝගික උදාහරණයකින් පෙන්නන්න මේකේ බලන්නකො. මේ බලන්න මේකේ තියෙන වෙනත් ක්‍රමයකට හරිද? ටූල් ගොඩක් තියෙනවා මේ ටූල් ගොඩක් තියෙනවා. එතකොට ඒ අදාළ කෝල් කරපුවාම මේ අදාළ ටූල් එක ඇවිල්ලා තමයි මැෂින් එකේ මැෂිනින් වැඩේ කරන්නේ. දැන් මෙතන බලන්නකො මේ ටූල් චක්‍රයේ පුරා ටූල් තියෙනවා. ටූල් බර ගන්න. ටූල් 7-8ක් තියෙනවා. ඊටත් වඩා වැඩි වගේ 1යි 2යි 3යි ඔය ආදි විදිහට ගොඩක් තියෙනවා. එකිනෙක වෙනම ටූල් තියෙනවා. ඒ අවශ්‍ය ටූල් එක ඇවිල්ලා අවශ්‍ය ෆන්ක්ෂන් එක කරලා එයා අයින් වෙනවා. ඒක තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ සියල්ලම අපි ප්‍රෝග්‍රෑම් එකේ ලියන්න ඕනේ. ඉන්ස්ට්‍රක්ෂන් විදිහට ලියන්න ඕනේ. හරිද? එතකොට ටිකක් ලොකු ඔළුවක් පාවිච්චි කරන්න ඕනේ. ලොකු දැනුමක් තියෙන්න ඕනේ CNC ප්‍රෝග්‍රෑමින් කරන්න. කරාට පස්සේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක කරාට පස්සේ ඊටු ඒවා ටික කරන එකේ හැටි ගැටලුවක් නෙමෙයි. ඒක වෙනස් කර කර වුණත් කරන්න පුළුවන්. එතකොට මම දැන් කියා හිටියේ මේ CNC යන්ත්‍ර වලට අර ලේත් මැෂින් එකේ මිලින් මැෂින් එකේ ඩ්‍රිල් මැෂින් එකේ පාවිච්චි කරනවා වගේම ටූල් භාවිතා කරනවා. නමුත් ඒට වඩා සුවිශේෂී වෙච්ච ටූල්ස් තමයි මේකේ භාවිතා කරන්නේ. අනිත් එක ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ සුලස් කොලට්ස් තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට මේ ටූල් හයි වෙන්න. මොකද මේක මැෂින් එකෙන් එයා ගලව ගන්න ඕනේ. මේවා නියුමැටික් හයිඩ්‍රොලික්ස් වලින් වැඩ ගන්න ගොඩක් වෙලාවට මේ ටූල්. හයි වෙන ඒවා සහ ගැලවෙන ඒවා. අවශ්‍ය වෙලාවට අදාළ ටූල් එක ඇවිල්ලා එතන චක්කයකට හයි වෙලා ජොබ් එක කරලා ආපහු ඒ ටූල් එක ආපහු මේ මැගසින් එකට ආයෙ හයි කරලා දෙන්න ඕනේ. ඉතින් මේ සියල්ලම කරන්නේ ගොඩක් වෙලාවට නියුමැටික් හයිඩ්‍රොලික්ස් වගේ මැකනිසම් භාවිතා කරලා තමයි ඒවා සිදු කරන්නේ. ඉතින් මේවා ප්‍රායෝගික රූපයක් දකිනවා නම්
වීඩියෝ එකක් දකිනවා නම් මේක තවදුරටත් ඔයාලට පැහැදිලි වෙයි. මට අවස්ථාව ලැබුණා මම ඒක පෙන්වන්න තව දුරටත්. මේ තියෙන්නේ අර කියපු කතාව නැවත මම පැහැදිලි කරන්න. මොකද්ද? ටූල් රැක් එකක් තියෙන ගොඩක්. මේක ටූල් මැගසින් යන්නේ මේකට නම් කියන්නේ ටූල් චක්කයක් කියලා මැගසින් එකක් කියන්නේ අර රේල් එකක් විදිහට ගොඩක් තියෙන එකට. මේකේ සාමාන්‍ය ටූල් 20ක් 15ක් විතර වගේ ප්‍රමාණයක් අපිට සකස් කරලා හයි කරලා තියන්න පුළුවන්. ඒ අදාළ ජොබ් එක කරන විදිහට ඒ අවශ්‍ය වෙලාවට ඒ අදාළ ටූල් එක ඇවිල්ලා ඒ කාර්යය කරලා යයි. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේ CNC යන්ත්‍රයක ටූල් සකස් වෙන්නේ කියන කතාව අඳුරගන්න. එතකොට CNC යන්ත්‍රයක අපි කියවනේ අර මැෂින් කෝඩ් එක මැෂින් එක සකස් කරන්න ඕනේ. ඊට කලින් අපි කියවනේ ඩ්‍රෝවින් එකක් තියෙනවා කියලා. ඒ ඩ්‍රෝවින් එකට අනුව මේ CNC යන්ත්‍රය පොසිෂනින් කරලා දෙන්න ඕනේ. ස්ථානය හරියට හඳුන්වලා දෙන්න ඕනේ. ඒ සඳහා CNC යන්ත්‍රවල තියෙනවා ප්‍රධාන අක්ෂ 2ක් සිට 6 දක්වා ප්‍රමාණයක් වැඩ කරවන්න පුළුවන් ඒවා. CNC අක්ෂ 2 සිට 6 දක්වා. ඒ කියන්නේ අක්ෂ 2ක් කියන්නේ 2D අපිට මැෂින් වැඩ කරන්න පුළුවන් ඕන එකක්. අක්ෂ 2ක් පාවිච්චි. XY කියන අක්ෂ 2 විතරක් පාවිච්චි කරලා අපිට වැඩ කරන්න පුළුවන් මැෂින් CNC යන්ත්‍ර තියෙනවා. ඒවයි අපිට කරන්න පුළුවන් 2D works විතරයි. උදාහරණයක් විදිහට CNC wire cutter, CNC lathe machine, CNC punch machine ආදී අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට ඒකේ 2D වැඩක් කරන්න පුළුවන්. 2 dimension. හරිද? ද්විමාන වැඩක් කරන්න පුළුවන්. එක තලයක වැඩක් කරන්න පුළුවන්. ඒ වගේම CNC යන්ත්‍රවල තියෙනවා ඊට පස්සේ අක්ෂ 3 තියෙනවා, අක්ෂ 6 තියෙනවා. අක්ෂ 3 කියන්නේ X Y Z. X Y Z කියනවා කියපුවම අපිට 3D වැඩ කරන්න පුළුවන්. හරි? ඒවට අපි කියනවා multi axis machines කියලා. ඒ විදිහට තමයි CNC milling machine, CNC machining cutter, ඔය වගේ machining center ඒ ගොඩක් ඒ විවිධ නම් වලින් ඒවා තියෙනවා. CNC lathe උත් තියෙනවා මේ 3 axis යන්න පුළුවන්. හරිද? ඉතින් ඔය ආදී විදිහට CNC drill උත් තියෙනවා. 2 axis නෙවෙයි 3 axis කරන්න පුළුවන් ඒවා. එතකොට මේ විදිහට යන axis ගන්න වෙනස් වුණාම අන්න 2D වැඩද කරන්න පුළුවන්, 3D වැඩද කරන්න පුළුවන් කියන කතාව අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ axis 2, axis 3 එහෙම නැත්නම් අපි axis බහුව axis කියලා කියන්නේ. අපි 2D කියලා කියන්නේ මෙන්න මේ කතාව. අක්ෂ දෙකක් විදිහට ගත්තාම මේ තියෙන්නේ x අක්ෂයේ මේ පැත්තට මේක ගමුකෝ. x අක්ෂය මේ පැත්තට y අක්ෂය මේ පැත්තට විදිහට සලකන කොටස් වැඩ විතරක් ටූල් එකේ හැම හැම මූව් කරවන්න අපිට පුළුවන් නම් ඒ ටූල් එක එහෙම මූව් කරනවට අපි කියන්නේ 2 axis වැඩක් කරනවා කියලා. එතකොට මේ x අක්ෂය පුළුවන් y අක්ෂය. අපිට පුළුවන් නම් ওই ටූල් එක x අක්ෂය y අක්ෂය සහ මේ උඩ ඉසෙට් උඩට ඉහළ පහළට යවන්න පුළුවන් නම් ඒකට අපි කියනවා 3 axis ජොබ් එකක් කරනවා කියලා. අපි තවදුරටත් කිව්වොත් අපිට පුළුවන් නම් මේක මෙහෙමත් කරන්න. මේ පොසිෂන් එකේ තියලා x ධන මේ පැත්තට, x ඍණ මේ පැත්තට, y ධන මේ පැත්තට, y ඍණ මේ පැත්තට, z ධන මේ පැත්තට, z ඍණ මේ පැත්තට. දැන් කීයද? axis 6ක් වැඩ කරවන්න පුළුවන්. 6 axis. ඔන්න ඔය විදිහට. එතකොට 3D වල ටික සංකීර්ණ ඔබ්ජෙක්ට් එකක් දක්වා මේකේ ක්‍රියා කරවන්න පුළුවන්. හරිද? ඒතකොට ඔන්න ඔය විදිහට තමයි මේ CNC යන්ත්‍රයක අපි කෝඩ් කරන ක්‍රමයේදී නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට මේ ඇක්සිස් වල අවශ්‍යතාවය අපිට හඳුනා ගන්න වෙන්නේ. හරි? එතකොට ඊළඟට අපි දැනගන්න ඕනේ කාරණාවක් තමයි CNC වැඩසටහනක ආරම්භක ලක්ෂ්‍ය කියලා එකක් තියෙනවා. ආරම්භක ලක්ෂ්‍ය කියන එක සමහර වෙලාවට අපිට මැෂින් එකේ එන ඔරිජිනල් පොයින්ට් එකක් තියෙනවා. 0 පොසිෂන් එක කියලා. එතකොට හැම වෙලාවෙම ටූල් එක මැෂින් එක ඕෆ් වෙලා නම් ඒ ටූල් එකේ 0 පොසිෂන් එකට ගිහිල්ලා තමයි ටූල් එක ඕෆ් වෙන්නේ. එතකොට ඒ ටූල් එක ඕෆ් වෙන ඒ කියන්නේ මේ මැෂින් එකේ මේ තියෙන්නේ අපි හිතමු ටූල් එක කියලා. ටූල් එක මැෂින් එක ඕෆ් කරනකොට මේ ස්ථානෙට ඇවිල්ලා තමයි නතර වෙන්නේ. ඒක තමයි මැෂින් එකේ 0 පොයින්ට් එක. නමුත් අපි වැඩක් කරනකොට වැඩේ 0 පොයින්ට් එක ඒකම වෙනවා කියලා අපිට කියන්න බෑ. හේතුව අපි මේ බෙඩ් එක මත මේ ජොබ් එක ගැන අල්ලනවනේ. මෙහෙම ජොබ් එක මේ බෙඩ් එක මත මේක වර්ක් පීස් එක ගාලා අපි සකස් කරලා තියෙනවා. තිබ්බාම මේ මැෂින් එකේ 0 පොයින්ට් එකම මේ වර්ක් පීස් එකේ 0 පොයින්ට් එක වෙන්න පුළුවන් එක බොහොම අහඹුයි. වෙන්නෙම නෑ වගේ. එතකොට අපිට මේකට අනුව 0 පොසිෂන් එක හදලා දෙන්න වෙනවා. හරිද? එතකොට CNC යන්ත්‍රයක අන්න ඒක ප්‍රධාන වශයෙන් වැදගත් වෙන කාර්යය. ඒක හරියටම දෙන්න ඕනේ ඒ පොයින්ට් එක හරියට අඳුනගන්න. මොකද
එයා ඒ පොයින්ට් එක මෙන්න මේ හරියට මොකක් හරි ස්ථානයක් තලයක් සකස් කරගෙන එතන තමයි අපි හරියටම කියන එක අඳුන්ලා දුන්නේ නැත්නම් මෙයා මේ ජොබ් එක කරන්නේ සම්පූර්ණයෙන්ම වැරදියට. සම්පූර්ණයෙන්ම වැරදියට. ඒ හින්දා මේ මැෂින් එකේ 0.1යි ජොබ් එකේ 0.1යි හරියට අපි CNC යන්ත්‍රයක වැඩසටහන සකස් කරලා වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම කෝඩින් කරන්න ඕන. කෝඩ් කරලා දෙන්න ඕන. හරිද? එතකොට මේ අන්නේ CNC යන්ත්‍රයක ආරම්භක ලක්ෂ්‍ය සකස් කරන විදිහ පිළිබඳව ඒ හැඳින්වීමක් මම ඒ කළේ. එහෙම එකක් අත්‍යවශ්‍යයි කියන එකේ හඳුනා ගන්න. ඊට පස්සේ ඔයාලට CNC වැඩසටහන් ලියන විදිය නැහැ. හරි? CNC යන්ත්‍රයකින් තව මොනවද කරන්න පුළුවන් කාර්යයන් කියන එකත් ටිකක් කතා කරමුකෝ. ලීනියර් කටින් පුළුවන්. ඒ කියන්නේ කෙලින් අතර අපිට ලියවන්න පුළුවන්. සර්කියුලර් කටින් පුළුවන්. ඒ කියන්නේ වෘත්තාකාරව අපිට ලියවන්න පුළුවන්. ඩ්‍රිලින් කරන්න පුළුවන්. කීපයක් විතරයි මේ තියෙන්නේ. සිදුරු විදින්න පුළුවන්. ටැපින් කරන්න පුළුවන්. ටැප් කරන්න පුළුවන්. සබ් ප්‍රෝග්‍රෑම්ස් රන් කරවන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තව ප්‍රෝග්‍රෑම් එකක් රන් කරවන්න පුළුවන්. ඒතකොට ඩ්‍රිල් එකක් ඇතුලේ අපිට බෝර් කරන එක කරවන්න පුළුවන්. ඩ්‍රිල් එකක් ඇතුලේ අපිට කවුන්ටර් සංකරණය කරන්න පුළුවන්. ඩ්‍රිල් එකක් ඇතුලේ අපිට වෙනම ගෲ එකක් ගහන්න පුළුවන්. ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ තව සබ් ප්‍රෝග්‍රෑම් එකක් අපිට කරවන්න පුළුවන්. ඒ වගේම ලෙටරින් ලියන්න පුළුවන්. විවිධ ඉරෙගියුලර් ෂේප් අපිට හදන්න පුළුවන්. අපිට ඕනේ ෂේප් එකක් දුන්නොත් ඒ ෂේප් එක එයා කපනවා. එයාට දෙන්න ඉන්ස්ට්‍රක්ෂන් විතරයි ඕනේ. ඊට පස්සේ පැලට්ස් ඇඩ් පැලට්ස් චේන්ජස් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි ඒක ටිකක් සංකීර්ණ හින්දා ඒ කතාව අපි අතාරිමුකෝ. පැලට්ස් අපිට සකස් කරන්න පුළුවන්, ඒවා මාරු කරන්න පුළුවන් කියන කාරණාව තියෙනවා. ඒ කියන්නේ ජොබ් වැඩ කීපයක් එකට කරන්න පුළුවන් කාර්යයක් මේ කතා කරන්නේ. ඊට පස්සේ මේ CNC යන්ත්‍රයන් සඳහා අපි භාවිතා කරන කෝඩ්ස් ප්‍රධාන ආකාර දෙකයි. ඒ තමයි G කෝඩ්ස් සහ M කෝඩ්ස්. ඊට අමතරව සියලුම ඉලක්කම් සහ letters A to Z තියෙනවා. letters මේ ප්‍රෝග්‍රෑම් සඳහා අපි භාවිතා කරනවා. CNC වැඩසටහන කේතනය කරන්න අපි භාවිතා කරන කෝඩ්ස් උපදෙස් දෙන්න කෝඩ්ස් ප්‍රධාන ආකාර දෙකයි. ඒ තමයි G කෝඩ්ස් M කෝඩ්ස්. G කෝඩ්ස් වලින් කරන්නේ ප්‍රෝග්‍රෑම් එකේ ටූල් එක වැඩ කරන එක. M කෝඩ්ස් වලින් කරන්නේ මැෂින් එක සකස් කරලා දෙන එක. හරිද? එතකොට මේ දෙකටම අමතරව සියලුම ඉලක්කම් සහ A to Z කියන ඇල්ෆබෙට් එක අපි භාවිතා කරනවා මේ වැඩසටහන් ලිවීම සඳහා. ඔන්න ඔය ටික තමයි CNC යන්ත්‍ර පිළිබඳව හැඳින්වීමක් යටතේ ඔයාලට අපි දැනුවත් කරන්න උගන්වන්න තියෙන විෂය නිර්දේශය. ප්‍රෝග්‍රෑමින් කරන්නේ නැහැ. හරිද? ප්‍රෝග්‍රෑමින් කරන්න ටිකක් හොඳ නොලෙජ් එකක් හොඳ ස්කිල් එකක් තියෙනවා. ඒ කියන්නේ එයා කලින් අර ඩ්‍රිල් මැෂින් වැඩ කරලා තියෙනවා, ලේත් මැෂින් වැඩ කරලා තියෙනවා, මිලින් මැෂින් වැඩ කරලා තියෙනවා, ෂේපින් මැෂින් වැඩ කරලා තියෙනවා. ඒ වගේ අයිඩියා එක හොඳට තියෙන කෙනෙකුට තමයි CNC වලට යන්න පුළුවන්. එකපාර CNC කරනවා කියන එක ටිකක් ගැටලු සාගතයි. එයා මැෂින් එක අඳුරන්නේ නැහැනේ. මැෂින් එක කොහොමද වෙන්නේ කියන එක දන්නේ නැහැනේ. ඔපරේෂන් එක අඳුරන්නේ නැහැනේ. එහෙනම් නිෂ්පාදන තාක්ෂණයේදී පොඩි ෆ්ලෝ එකක් තියෙනවා. අයන්න ආයන්න කියලා තමයි අපි දන්නවනේ. අකුරු අම්මා ඊට පස්සේ වාක්‍ය ඇදුවේ අද ඡේද ලියලා රචනා ලියන්නේ එකපාර අපිට කිව්වොත් එimhe ඡේද ලියපන් අපිට එකපාර ඕකේ රචනාවල් ලියපන් කියලා අපිට කියන්න බෑනේ. නිකන් මං ඔයාලට කිව්වේ නිෂ්පාදන තාක්ෂණයේදී උගන්වන්න නැතුව බංකුවක් හදාහන් කියලා කිව්වේ. ඒ මට ඕන වුණේ ඔයාලගේ කොහෙද ඉන්න කියන තැන අඳුර ගන්න. නමුත් ඒක ඔයාලා හරියට කරාද නැද්ද කියන එක ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. හරිද? මොකද මට අහගන්න බැරි වුණානේ තාම. එක්කෙනෙකුෙන් දෙන්නෙකුෙන් විතරයි මට අහන්න පුළුවන් වුණා. එතකොට CNC ත් එහෙම තමයි. CNC එකපාර ඉගෙන ගන්න බෑ පුතේ. අර ෆවුන්ඩේෂන් කියන එක දාලා තියෙනවා. ෆවුන්ඩේෂන් එක තියෙන කෙනෙකුට CNC ඉගෙන ගන්නවා කියන එක nothing. ලේසි වැඩි. හරිද? නැත්තම් CNC වල නිකන් අපි මතු පිටින් ඇවිදිනවා විතර කාරණාව විතරයි සිද්ධ වෙන්නේ. එහෙනම් CNC යන්ත්‍රයක ඔන්න ඔය කියන කාරණා අඳුර ගන්න ඕනේ. අපි ඊළඟට බලමු CNC යන්ත්‍රයක තියෙන වාසි මොනවද? අවාසි මොනවද කියලා. ඔය ඇති ඈ කියන්නේ. ඇට අනික දා ඇති. හොඳයි. ඇති. එපා පුතේ ජිගොච්චි. ඔයාලා කියව ගන්නකො බලන්න CNC යන්ත්‍රයක තියෙන වාසි මොනවද කියන එක කියලා දෙන්න ඔය. හා යන්න එක CNC යන්ත්‍රයක වාසි මොනවා CNC යන්ත්‍රයක තියෙන වාසි
එක සමාන වැඩ කොටස් අපි හිතමුකෝ මෑස් ප්‍රොඩක්ෂන් එකක් අපිට කරන්න ඕනේ අපි නිකමට හිතමුකෝ අපිට ඕනේ බෝල හදන්න කියලා බෝල හදන්න ඕනේ බෝල මහා පරිමාණයක් හදන්න ඕනේ හැබැයි එකම විදියට හදන්න ඕනේ ඒක අපි තනි තනියම බෝලේ විදිහට හදන්න ගියොත් එහෙම අපිට ඒක හදන එක ලේසි වෙන්නේ නැහැ අපි මොකද කරන්න ඕනේ CNC යන්ත්‍රයක් අපි භාවිතා කරලා මේක කරනවා නම් අපිට එකම වැඩ කොටසක් දුන්නොත් මෙයා එකම ප්‍රෝග්‍රෑම් එකක් තමයි රන් වෙන්නේ හරි ඒක තුල ටූල් එක ගෙවෙනවා අරව මේවා නෑ නෙමෙයි නමුත් ඒක වෙන්න පුළුවන් හැකියාව ගොඩාක් අඩුයි නමුත් කරන කාර්යයන් වෙන්නේ එකම විදිහට ඒ හින්දා මෑස් ප්‍රොඩක්ෂන් එකක් කරනකොට විශාල නිෂ්පාදන ප්‍රමාණයක් කිරීමේදී මේක ඉතාම ප්‍රයෝජනයක් CNC යන්ත්‍රයක් මොකද එකම විදිහට අපිට මේ වැඩේ කරගෙන යන්න හැකියාව ලැබෙනවා ඒ වගේ නිෂ්පාදන වේගය හරිම වැඩි පුජ්‍යලයා වගේ පොඩ්ඩක් රිලේ මාන්සි තේබුණ අරව මේවා මොනවන්නේ නැහැ එක දිගට වැඩේ යනවා හරිද එතකොට ශ්‍රමිකයන් විශාල වශයෙන් අවශ්‍ය නොවීම සහ ශ්‍රමය සඳහා වියදම අඩු වීම. ඒක මේකේ තියෙන වාසිය. ශ්‍රමිකයන් ගොඩාක් ඕන වෙන්නේ නැහැ මේ CNC යන්ත්‍ර වැඩ කරන්න. හරිද? ජොබ් එක අල්ලලා දෙන්න ඕනේ, ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න කියලා කියන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් ලියන කෙනෙක් වෙනම ඉන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒක අපි යෝගයේ අවශ්‍යයක් විදිහට දකිනවා. හරිද? එහෙනම් CNC යන්ත්‍රයට ගොඩාක් මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම නිෂ්පාදන වියදම හරිම අඩුයි. හරිද? නිෂ්පාදනයක් කරන්න එක නිෂ්පාදනයක් කරන්න තියෙන වියදම ගොඩක් අඩුයි. සකස් කරන ලද ක්‍රමලේඛන නැවත භාවිතා කරන්න පුළුවන්. ඒක ලොකු වාසියක් මේකේ තියෙන. CNC යන්ත්‍රයක අපි එකක් වැඩසටහන ලියවනම් ඒකම අපිට වෙනස් කර කර ආපහු කරන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රමලේඛන එඩිට් කරන්න පුළුවන්, සංස්කරණය කරන්න පුළුවන්. හරිද? එතකොට මේකත් මේක තුල තියෙන තවත් වාසියක්. හරිද? යන ගමන් වුණත් අපිට මේක සකස් කිරීමක් කරලා ප්‍රෝග්‍රෑම් එක රන් කරවන්න පුළුවන්. ඊට පස්සේ සකස් කරන ලද ක්‍රමලේඛන පිටපත් ලබා ගන්න පුළුවන්. වෙන ඒකට තවත් ජොබ් එකට මේක පිටපතක්ව ලබා ගැනීම ආදී කරන්න පුළුවන්. ඒතකොට CNC යන්ත්‍ර භාවිතයේ මෙන්න මේක වාසියක් විදිහට අපිට දකින්න පුළුවන් වාසිය කරන්නේ මේ ගොඩක් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු CNC වල අවාසි මොනවද? CNC යන්ත්‍ර අවාසිද? ඈ අවාසිද කිව්වොත් අවාසිත් තියෙනවා. මොනවද අවාසි? ක්‍රමලේඛන සකස් කිරීමට තාම දක්ෂ නිපුණ පුජ්‍යලය ඕනේ. හැමෝටම කරන්න බෑ. සාමාන්‍ය පුජ්‍යලයට කරන්න පුළුවන් කියලා කියාවක් නැහැ. ඊට පස්සේ ක්‍රමලේඛන සකස් කිරීමට කාලයක් ගත වෙනවා. එකපාර මේක කරන්න බෑ. පොඩ්ඩක් හොඳට හිතන්න දේවල් තියෙනවා. හැමදේම හිතන්න ඕනේ මේකේ. හොඳ ප්ලෑන් එකක් ඕනේ. ඊට පස්සේ ප්‍රාග්ධන වියදම හරි වැඩි. මැෂින් එකක් ලොකු ගාණක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. සොෆ්ට්වෙයාර් එකක් පවා අමතර කොටස් නඩත්තු යන්ත්‍ර පිරිවැය තාම මිල අධිකයි. ඒ වගේම මෘදුකාංග හැම තැනම නැහැ CNC යන්ත්‍ර වල පාවිච්චි කරන. හරිද? එක එක නිෂ්පාදකයෝ විතරයි මේ මෘදුකාංග ඩෙවලොප් කරලා තියෙන්නේ. එතකොට ඒ කට්ටියන්ගේම ප්‍රොඩක්ට් දැන් මිට්සුබිෂි ගත්තොත් මිට්සුබිෂිම ගන්න ඕනේ. සීමන්ස් ගත්තොත් සීමන්ස්ම ගන්න ඕනේ. හිතාචි ගත්තොත් හිතාචිම ගන්න ඕනේ. හරිද? එතකොට ඒවා එකිනෙකට ලින්ක් වෙන්නෙත් නෑ. මම දන්න විදිහට Apple උයි Microsoft උයි එකට සම්බන්ධ වෙන්නේ නෑ. ඔය වගේ කතන්දරයක් තියෙනවා නේද කම්පියුටර් වල මං හිතන්නේ. ඒ වගේ දැන් CNC යන්ත්‍ර වැඩ කරනකොට ඒ කට්ටිය මෘදුකාංග නිෂ්පාදන නැත්නම් CNC යන්ත්‍ර නිෂ්පාදනයේ Siemens line මැෂින් එකේ නෑ Siemens මැෂින් එකේ ප්‍රෝග්‍රෑම් එකම ගේන්න ඕනේ. හරිද? එතකොට ඒ විදිහට ඒවා අපි අඳුනන්න තියෙනවා. ඒ වගේම ක්‍රමලේඛ වෛරස් ප්‍රහාර ආදී මැකිලා යෑම විකෘති වී යෑම සිදු වෙන්න පුළුවන්. ඒක මේක තුල තියෙන තව අවාසියක්. මෙන්න මේ වගේ විදිහට CNC යන්ත්‍ර වල තියෙන වාසි අවාසි කියන පැත්ත ඔයාලා හඳුනා ගන්න ඕන ඕවා තමයි අපිට කතා කරන්න තියෙන්නේ. පාඩම උතනින් නිමයි. මේ පාඩම සකස් කිරීම සඳහා මම මෙන්න මේ කියන පොත් ටික ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම ඉංජිනේරු තාක්ෂණ වේදේ ගුරු මාර්ගෝපදේශයේ 12 ශ්‍රේණිය. නිෂ්පාදන තාක්ෂණ වේදේ පාඩම් කොටසේ දේවල් ටික ගත්තා. ඔයාලට ඕන නම් මේ පොත අරගෙන ආපහු කියවන්න මේට වඩා දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඒ වගේම තව රෙෆරන්ස් කරන්න පුළුවන් පොත් දෙකක් මේකට මම පාවිච්චි කරගත්තා. ඒ තමයි ඉංජිනේරු තාක්ෂණ නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාදාම 1 කියන එක W විමල්සිරි අල්විස් කියන මහත්තයෙක් තමයි ලියලා තියෙන්නේ. මේක වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවනේ නිෂ්පාදන තාක්ෂණ වේදේ ගැන වැඩිදුර අධ්‍යයනය කරන්න. මම මේ කියලා දුන්නේ වට වඩා ගොඩාක් කරුණු කාරණා එක තියෙනවා මේකේ දේවල් ඉගෙන ගන්න විශේෂයෙන් මැෂින් ගැන තියෙන ඔක්කොම. එතකොට ඒ කාරණා ඔයාලට ඕන නම් දැනගන්න මෙන්න මේ W විමල්සිරි අල්විස් මහත්මයාගේ මෙන්න මේ පොත හොයලා බලන්න. එතකොට ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. තවදුරටත් ගත්තොත් මූලික නිෂ්පාදන තාක්ෂණ වේදේ සඳහා RB තෙන්නකෝන් කියන මේකත් මේ කුලියාපිටිය පැත්තේ ඇත්තටම සෙට් එක සර් කෙනෙක්. RB තෙන්නකෝන් කියන මහත්මයා
මේ ලියපු මූලික නිෂ්පාදන තාක්ෂණයේදී කියන කොටසක් පොතක් තියෙනවා. නිෂ්පාදන තාක්ෂණය සඳහා පොත් ගොඩක් අඩුයි. ඒ අතර තියෙන විරල පොත් කීපයක් විතරයි මම මේ සඳහන් කරේ. ඉතින් මම මේ ප්‍රසන්ටේෂන් එකේ සියලුම දේවල් හදන්න අන්තර්ජාලය භාවිත කරනවා වගේම මෙන්න මේ කොටස් ටික මේ පොත් වලින් ගොඩක් දේවල් පුරා ගත්තා. ඔයාලටත් ඕන වැඩිදුර මේක ගැන ඉගෙන ගන්න මේ පොත් පුළුවන් නම් ලයිබ්‍රරි භාවිතයෙන් හෝ වෙළඳපොලෙන් හෝ මිලදී අරගෙන හෝ ඉගෙන ගන්න. ඒකට ඔයාලට තවදුරටත් දැනුම පුළුල් කරගන්න පුළුවන්. හරිද? ඔතනින් මගේ ප්‍රසන්ටේෂන් එක ඉවරයි. මම උගන්වන්න ඕනේ පාඩම ඉවරයි. පාඩම ඉවර වුණාට සිද්ධාන්ත කොටස ඉවර වුණාට පුතේ ඔයාලට ප්‍රැක්ටිකලි මේකට උත්තරය ලියා ගන්න තරම් තාම දැනුම හරියට ගොනු කරගන්න තේරෙන්නේ නැහැ කියන එක මම අවබෝධයෙන් ඉන්නේ. එතනින් එහාට මට කරන්න තියෙන ඔයාලත් එක්ක ප්‍රැක්ටිකල් වැඩ කිහිපයක්. මම හෙට සිකුරාදා දවස හෙට ඔයාලට ලැබෙන්න සලස්වනවා ගෲප් වලට මම දානවා A level විභාගයේ 2015 ඉඳන් එන ප්‍රශ්න ටික වෙන වෙනම. හරි. මම බලාපොරොත්තු වෙනවා ඒ 2015 ප්‍රශ්නේ මුලින් නම් ඔයාලත් එක්ක ආපහු සාකච්ඡා කරගෙන යන්න. එතකොට ඔයාලට විභාග ප්‍රශ්න වල මොකද්ද තියෙන ස්ටෑන්ඩඩ් එක කොහොමද ඒවා ඇවිල්ලා තියෙන්නේ කියන එක ඔයාලට අවබෝධ වෙයි. ඊට පස්සේ මම එක එකක් සෞන්දා අඟහරුවාදා ලබන සතිය පුරාවටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ සතියේ. ඒක තුලින් ඔයාලට නිෂ්පාදන තාක්ෂණයේ ගොඩක් කරුණු කාරණා ටික ආපහු ගොනු කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දවස ගානේ ඔයාලා මේක ලියලා සූදානමින් පැමිණෙන්න ඕනේ. ඒතකොට හෙට ඉඳන් මම මේ ප්‍රශ්න ටික ලැබෙන්න සලස්වනවා ඔයාලට ලියන්න පුළුවන්. හෙටින් පස්සේ ආයෙ තියෙන්නේ සෞන්දා හෙට නෑ මම ක්ලාස් එක. හෙට ඔයාලට ලියන්න ඒ ටික මම එවනවා. ওই විදිහට තමයි අපි නිෂ්පාදන තාක්ෂණයේදී ප්‍රැක්ටිකල් ටික නැත්නම් ඒකට උත්තරයක් ලියන්නේ කොහොමද කියන එක ඔයාලට මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ විභාග ප්‍රශ්න ටිකම භාවිතා කරනවා. ඊට පස්සේ අපි අමතරව තව ප්‍රශ්න කිහිපයක් කරලා බලමු. තවදුරටත් මේක ඉගෙන ගන්න කොහොමද කියන කාරණාව තහවුරු කරගන්න. හරිද? ඔයාලට පුළුවන් විදිහට උත්තර ලියන්න තාම බැරි වෙන්න පුළුවන්. නමුත් ඔයාලා උත්සාහ කරලා තියෙන්න මේ තියෙන කරුණු වලින්. එතකොට ඒකේ තියෙන අඩුපාඩු සකස් කරමින් මම ඔයාලට ඒක කොහොමද අපි වැඩි ලකුණක් ගන්න උත්තරේ ලියන්නේ කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. හරි. අද මගේ පාඩම මෙතනින් අවසానයි. මේ දක්වා මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙන කවුරු හරි ඉන්නවනම් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් ඒක අහන්න. පුතේ පැමිණීම අද දාගන්න. ඕන කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. නිෂ්පාදන තාක්ෂණ වේදයේ සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. කාට හරි ගැටලුවක් තියෙනවද? නැද්ද? ප්‍රශ්නයක් නැද්ද? දිනජේ පැහැදිලිද මොනවා හරි ගැටලුවක් තියෙනවද? එයාට අද මයික් නැහැ කිව්වනේ. අකිල මිහිරාජ් නිමංජිත් මලිත් මහිත් හරි සර්. තීක්ෂණ නිරන්ද දීගායු ගැටලු තියනවාද? දීගායු අනුස්ක අමරසිංහ අමරසිංහ කෞශල්‍ය කෞශල්‍ය දිනෙත් ගැටලුවක් නැහැ සර්. හරි දිනෙත් පැහැදිලිද? දිනෙත් අධිකාරී
දසුන් හරි මං හිතන්නේ කට්ටිය ශශික ප්‍රවීන් පැහැදිලිද ලක්ෂානි ගැටලුවක් නැහැ පැහැදිලි පැහැදිලි සර් ලක්ෂානි පැහැදිලි සර්. ලියනගේ නිම්සර මට හිතනවා කට්ටියට එහෙම ලොකු ගැටලුවක් නැතුව ඇති කියලා. ඔව්. ඔයාලට වෙන මොනවත් අහන්නෙත් නැහැ. මං හිතනවා එහෙනම් ඉතින් මට කට්ටිය දාලාත් තියෙනවා. සමහර කෙනෙකුට පැහැදිලි මෙහෙමයි කියලා. හරි. එහෙනම් අපි අදට මෙතනින් හමාර කරනවා. ඊළඟ දවසේ අපි ඊළඟ දවසේ කියන්නේ හෙට ඉඳන් ඔයාලට උත්තර ලියන්න මම දානවා. ඊළඟ සවුන්දා ඉඳන් මම පේපර් ටික සාකච්ඡා කරනවා. ප්‍රොඩක්ෂන් ප්‍රශ්න ටික. මේ දක්වා ආපු ඒවා. අපි එහෙම කරමු. ඒ ටිකෙන් අවබෝධය අරගෙන ඊට අමතරව තව ප්‍රශ්න කිහිපයක් අපි කතා කරන්න උත්සාහ කරමු ඉදිරියේදී. හරි. එහෙනම් අදින් ප්‍රොඩක්ෂන් පාඩම නිමයි. සියලු දෙනාට සුබ දවසක්.